දේවල් ටිකක් හිගකම අවස්තික පිරිවැය තේරීම නිෂ්පාදන හැකියාව මායින් වක්‍රේ මේ වගේ දේවල් ටිකක් අපි ඉදිරියට කතා කරනවා. ඊට කලින් ගිය සතියේ කරපු ඒවා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat box එකට message එකක් දාන්න. අපි ටිකක් කතා කරගෙන යමු. එතකොට අපි ගිය සතියේ ආර්ථික විද්‍යාවට නිර්වචනයක් ගත්ත පුතේ වට මතක නම් ටියුට් එක අතර ගන්න බලන්න. එතකොට අපි අවසානයේ වාගේ ටියුට් එකේ අපි ලිව්වා විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත උවමනා ඉටු කරගෙන යාමේදී නිෂ්පාදනයේ බෙදා හැරීම හෝමාරුව පරිභෝජනය යන ශේෂ්ත්‍රයන්හි මිනිසා විසින් තේරීම් කරන ආකාරය සහ එතනින් පස්සේ ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳ අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව කියලා කතා කරා. එතනින් පස්සේ අපිට ආවා සූක්ෂම ආර්ථික විද්‍යාව, සාර්වාර්ථික විද්‍යාව කියලා සංකල්ප කීපයක් කතා කරා. යථානුරූපී ප්‍රකාශ, අභිමතානුරූපී ප්‍රකාශ. එතනින් පස්සේ පුතේ අපි අවශ්‍යතාවව මම හිතන්නේ ව්‍යාපාර පරිසරයේ සංසරුත් මේ ටික පැහැදිලි කරන්න ඇති. අවශ්‍යතාවව මම පැහැදිලි කරා, උදාහරණ දුන්නා. එතකොට මේ දෙන්න අතර වෙනස්කම් ලිව්වා නේද? එතකොට භාණ්ඩ හා සේවා කියන කොටස කතා කරා. ආර්ථික භාණ්ඩ, නොමිල භාණ්ඩ කියන තැනට අවිලා මම නතර කරා. එහෙම නේද පුතේ? එතකොට අපි අද දවසේ මේ නිෂ්පාදන සම්පත් පිටු අංක 9ට එන්න පිටු අංක 9 මාතෘකාවක් දාලා තියෙනවා factors of production නිෂ්පාදන සම්පත් කියලා මාතෘකාවක්. අපි කතා කරමු පුතා මොකද්ද මේ නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ? අපි දන්නවා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා අපිට මොනියම් හෝ දෙයක් යොදා ගන්න වෙනවා. ඒකට මේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නු ලබන ඵලදායීතාවයෙන් යුක්ත ඕනෑම දෙයකට අපි කියනවා මොකක් කියලාද? නිෂ්පාදන සම්පත් කියලා කියනවා. මොනවාද? නිෂ්පාදන සම්පත්. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගනු ලබන ඵලදායීතාවයෙන් යුත් ඕනෑම දෙයකට තමයි අපි නිෂ්පාදන සම්පත් කියලා සඳහන් කරන්නේ. පුතේ අපි ආර්ථික විද්‍යාවේ ඉගෙන ගන්නවා තව පොඩ්ඩකින් හිගකම ආවස්තික පිරිවැය කියලා සංකල්ප දෙකක්. මේ හිගකමයි ආවස්තික පිරිවැයයි කියන සංකල්ප දෙක මූලික කරගෙන නිෂ්පාදන සම්පත් අපි වර්ග දෙකකට බෙදනවා. නිෂ්පාදන සම්පත් අපි වර්ග දෙකකට බෙදනවා. එකක් ආර්ථික සම්පත් අනිත් එක ආර්ථික නොවන සම්පත්. ඉතින් ඔයාලට මම මේ පැහැදිලි කරන් යනකොට අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියා ගන්න. ටියුට් එකට ඕනේ නෝට් එක මම පැහැදිලි කරලා ඉවර වෙලා ලියා ගන්න දෙනවා. එතකොට අපි මොකද්ද මම මූලික කරගත්තේ මේ නිෂ්පාදන සම්පත් වර්ගීකරණයට හිගකම සහ ආවස්තික පිරිවැය කියන සංකල්ප දෙක මූලික කරගෙන ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් කියලා වර්ග කරගන්නවා. එතකොට මේ ආර්ථික සම්පත් ආර්ථික නොවන සම්පත් ටික අපි කතා කරන්න කලින් නිෂ්පාදන සම්පත් කියන්නේ මොකද්ද කියලා ලියමු. මේ හැමෝම ලියනව නේද නෝට් එක මම කියද්දි? කවුද මේ බුද්ධිකා තමයි ඔයාලා ලියනව නේද මම කියනකොට? ඔව් සර්. දෙව්මි. ලියනවනේ? වැඩ කරන්න ඕනේ. වෙන වැඩ නවත්තන්න. පැය දෙකයිනේ. අපි වැඩ ටික කරගෙන යන් ගැටලුව තිබ්බොත් කතා කරමු. හරි ලියන්න. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගනු ලබන ඵලදායීතාවෙන් යුත් ඕනෑම දෙයක් නිෂ්පාදන සම්පත් ලෙස හැඳින්වේ. හරි. අපි ලියුවා නිෂ්පාදන සම්පත් කියන්නේ මොකක්ද කියලා. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්න ඵලදායීතාවෙන් යුත් ඕනෑම දෙයක් තමයි නිෂ්පාදන සම්පත් කියලා කිව්වේ. අපි බලමු ඊට පස්සේ නිෂ්පාදන සම්පත් වර්ගීකරණයට එනවා කිව්වම ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත්
මෙන්න මේ නිර්ණායක දෙක පදනම් කරගෙන අපි ඒකත් පුතේ යටින් වෙනම රූල එක ලියන්න ඉඩ ඇති ලියන්න. හිගකම හා ආවස්තික පිරිවැය. හිගකම හා ආවස්තික පිරිවැය. හිගකම හා ආවස්තික පිරිවැය. හිගකම හා ආවස්තික පිරිවැය සැලකිල්ලටගෙන හිගකම හා ආවස්තික පිරිවැය සැලකිල්ලටගෙන සම්පත් ප්‍රදාන කොටස් දෙකකට හිගකම හා ආවස්තික පිරිවැය සැලකිල්ලටගෙන සම්පත් ප්‍රදාන කොටස් දෙකකට වර්ග කළ හැක. එකක් ආර්ථික සම්පත් අංක 2 ආර්ථික නොවන සම්පත් ලියන්න පුතා. 1 ආර්ථික සම්පත් 2 ආර්ථික නොවන සම්පත්. ඕනනම් මෙහෙම chart එකකින් පොඩ්ඩක් නෝට් කරගත්තත් ගැටලුවක් නැහැ. එතකොට නෝට් එක කියවන්න ඕනේ නැහැ. ටක් ගාලා තේරුම් ගන්න පුළුවන් නේ. හරි මේ බලන්නකෝ ගිය සතියේ මම කිව්වා පුතේ උවමනා කියන්නේ අසීමිතයි කියලා නේද? මොනවාද උවමනා කියන්නේ අසීමිතයි කියලා කිව්වා. එතකොට මේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සීමිත සම්පත් බාණ්ඩ මන් තර්කය ගත්ත විදිය අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සීමිත සම්පත් වලට තමයි කියන්නේ මොකද්ද අපි සැපයුම සීමිත සම්පත් වලට අපි කියනවා මොනවද පුතේ ආර්ථික සම්පත් කියලා කියනවා. උදාහරණයක් ගත්තොත් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර මේවා අපිට ගන්න පුළුවන් මොනවද ආර්ථික සම්පත් විදියට ගන්න පුළුවන්. එතකොට මොකද්ද මේ ආර්ථික නොවන සම්පත් කියන්නේ? දැන් මේ හිගකමක් ඇති ආවස්තික පිරිවැයක් ඇති සම්පත් ආර්ථික සම්පත් නම් ආර්ථික නොවන සම්පත් වෙන්න ඕනේ මේකේ අනිත් පැත්තනේ නේද? එතකොට හිගකමක් නැමැති සැපයීමේ හිගකමක් නොමැති ස්වභාව ධර්මයේ නොමිලේ ලැබෙන ඕනෑම දෙයකට අපි කියනවා ආර්ථික නොවන සම්පත් කියලා. මේකත් එක්ක අපිට මේකේ විරුද්ධ පැත්ත. අපි ලියමු ආර්ථික සම්පත් කියන්නේ මොකද්ද කියලා. ලියා ගන්න. ආර්ථික සම්පත් ලියලා අපි උදාහරණ දෙක තුනක් ලියමු. අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සැපයුමෙහි සීමා සහිත බවක් හෝ හිගකමක් සැපයුමේ සීමා සහිත බවක් හෝ හිගකමක් දක්නට ඇති සම්පත් ආර්ථික සම්පත් ලෙස හැඳින්වේ. අය පාරක් ලියා ගන්න බැරි වුණා නම් බලන්න අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සැපයීමේ සීමා සහිත බවක් හෝ හිගකමක් දක්නට ඇති සම්පත් ආර්ථික සම්පත් ලෙස හැඳින්වේ. පුතේ ලියන්න උදාහරණ ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර ශ්‍රමය අමුද්‍රව්‍ය මේ හිගකම කියන එක මං තව පොඩ්ඩකින් පුළුල්ල පුතේ කතා කරනවා. උදාහරණ දෙන්න පුළුවන් අපේ රටේ වර්තමාන ආර්ථික තත්ත්වයට තියෙන උදාහරණ දෙලා කතා කරන්න පුළුවන්. හැබැයි මේ සංකල්ප දෙකත් ඔයාගේ
මේ AT උසස් පෙළට ගියපුවාම පුතේ අපි මේක විශේෂයෙන් වෙනම කතා කරනවා. මේ ආර්ථික විද්‍යාවේ කියන්නේ ආර්ථික විද්‍යාව කතා කරන්නම ඕනේ මාතෘකා දෙක තමයි මේ හිගකම අවස්තික පිරිවැය. මේ දෙන්නත් එක තමයි යන්නේ සියලු දේවල්. මේ දෙක A level වලදී අපි ගොඩක් කතා කරනවා. අපි AT සිලබස් එකේ යම් ප්‍රමාණයක් කතා කරනවා. කියන්නේ මොකද්ද හිගකම කියන්නේ ආවස්තික පිරිවැය කියන්නේ මොකද්ද? පොඩි පැහැදිලි කිරීමකට අපි එතනදී යනවා. හරි උදාහරණ ලියුවාද හැමෝම? ලියන්න නැති. right. ආර්ථික නොවන සම්පත් ලියමු. ඉස්සෙල්ලා නිර්වචනය අනිත් පැත්තනේ. සැපයුමේ හිගකමක් දක්නට නොමැති සැපයුමේ හිගකමක් දක්නට නොමැති සැපයුමේ හිගකමක් දක්නට නොමැති එනම් මම පොඩ ඇඩ් කරනවා මේ ආවස්තික පිරිවැය කියන කතාව උතෙන්ට. සැපයුමේ හිගකමක් දක්නට නොමැති එනම් භාවිතයේ ආවස්තික පිරිවැයක් නොමැති සම්පත් පුතේ ක්‍රමාවත් දාලා ඒ ඉස්සරහින් ලියන්න සම්පත් කියලා දාලා ස්වභාව ධර්මයෙන් නොමිලේ ලැබෙන සම්පත් ආර්ථික නොවන සම්පත් ලෙස හැඳින්වේ. ස්වභාව ධර්මයෙන් නොමිලේ ලැබෙන සම්පත්. දැන් ඔයාලට උදාහරණ කියන්න කිව්වොත් මම ගිය සතියේත් මේක කතා කරා. දහවල් කාලේ හිරු එළිය නේ උදාහරණ අපිට ලියන්න පුළුවන්. දහවල් කාලේ හිරු එළිය නේ වර්ෂා ජලය ස්වභාවික සම්පත් කියන මාතෘකාව. ඒ කියන්නේ මේ ආර්ථික නොවන සම්පත් ආවත් පස්සේ පොඩ්ඩක් කතා කරන්න. එතකොට මේ ස්වභාවික නොවන සම්පත් පුතේ අපිට වර්ග කරන්න පුළුවන් මෙන්න මෙයා කොටස් දෙකකට. එකක් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් අනික ප්‍රතිස්ථාපනය කළ නොහැකි. මොකද්ද මේ අලුතෙන් ආව වචනේ ප්‍රතිස්ථාපනය කළ හැකි කළ නොහැකි කියලා? දැන් මෙහෙම හිතන්නකෝ. ඔයාට උදාහරණයක් ගත්තොත් පුතේ මේ වන සම්පත නේද? අපි මොකද කරන්නේ වන සම්පත? දැන් ඔයාට හේනක් දැන් මේ දවස්වල ලංකාවේ ආහාර අර්බුදයක් එනවනේ නේද? දැන් හැමෝම වගා කරන්න පෙළඹිලා තියෙනවා නේද ළමයි? sorry. වගා කරන්න පෙළඹිලා තියෙනවා. එතකොට මොකද කරන්නේ? සමහර ග්‍රාම්‍ය ජනතාව නම් තමන්ගේ හේන් වලට ගිහිල්ලා කැලේ සුද්ධ කරලා මොකද කරන්නේ? තමන්ගේ වගාවන් කරගෙන යනවා. එතකොට මොකද මේ වනාන්තරය වෙන්නේ? වනාන්තරය ඇත්තටම අපි විනාශ කරනවා නේ. කියන්නේ වනාන්තරය ඉවත් කරනවා. හැබැයි පුතේ මේක නැවත කියන්නේ මේ වනාන්තරය අපි කොටලා ඉවත් කරා කියලා මේක නැවත හැදෙන්නේ නැද්ද? නැවත මේ කැලේ වැවෙන්නේ නැද්ද? වැවෙනවා. ඒ කියන්නේ භාවිතයත් සමග නැවත ප්‍රතිස්ථාපනය වෙනවා. ඒවට තමයි කියන්නේ අපි මොකද? ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. එතකොට ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. අපි ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් ලියලා අනිත් පිටුවේ ඒක කතා කරමු. ලියා ගන්න. ඔය දෙන්නේ නියමට. භාවිතයත් සමග ෂය වී නොයන සම්පත්. very good. ලියා ගන්න. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් සහ කළ නොහැකි සම්පත්. භාවිතයට ගැනීමත් සමග මම මේ කියන්නේ ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. භාවිතයට ගැනීමත් සමග විනාශයට පත් වූද භාවිතයට ගැනීමත් සමග විනාශයට පත් වූද නැවත ප්‍රතිජනනය වන සම්පත්. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් ලෙස හැඳින්වේ. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් ලෙස හැඳින්වේ. උදාහරණ ලියන්න. වන සම්පත, මත්ස්‍ය සම්පත නේ.
මාළු ඇල්ලුවා කිව්වර මොකද වෙන්නේ? අපි මාළු භාවිතයට ගත්තාම මුහුදේ පුතේ ස්වභාවයෙන් අපිට හම්බෙලා තියෙන්නේ. හැබැයි මේ මාළු මත්ස්‍ය සම්පත අපි කොච්චර පාවිච්චි කරත් මුහුදේ යම් ප්‍රමාණයක් ඒක නැවත ප්‍රතිජනනය වෙලා අපිට අවශ්‍ය පරිභෝජනයට අවශ්‍ය මාළු ප්‍රමාණය නිෂ්පාදනය වෙනවා. හරි? මත්ස්‍ය සම්පත්. දැන් මෙයාන්නකෝ අපේ රටේ දැන් මේ දවස්වල ලොකුවට තියෙනවනේ මේ ඛනිජ තෙල් අර්බුදයක්. ඛනිජ තෙල් කියන්නේ අපිට අවශ්‍ය පෙට්‍රල් ඩීසල් ටික නැහැනේ. එතකොට මේ අපේ රටේ නම් වෙනම ක්‍රයිසිස් එක වෙනම සිටුේෂන් එකක් නේ. පුතේ එතකොට මේ ඛනිජ තෙල් කියන ඒවා හැම ඔති දන්නවා තෙල් ලිං වලින් ගන්නෙ. ගෑස් එහෙම ගෑස් වලින් ගන්නෙ ස්වභාවික ගෑස් නිදි වලින් ගන්න. එතකොට මේවා භාවිතයට ගන්නකොට පුතේ අවුරුදු 25කට 30කට අවුරුදු 10 15 පාවිච්චි කරනකොට මේ ඛනිජ සම්පත මොකද වෙන්නේ? ඉවත් වෙලා යනවා. ඉවර වෙලා යනවා. එතකොට මේවා සමහර ඒවා ප්‍රතිජනනය වෙන්නේ නැහැ. අන්න ඒ භාවිතයත් සමග ෂය වෙලා යනවා. ඒවට අපි කියන මොනවද? ප්‍රතිස්ථාපනය නොවන සම්පත් ලියාගමු. භාවිතයට ගැනීමත් සමග ෂය වීමට ලක්වන භාවිතයට ගැනීම අපිට කරන්ට් එක ගියා. හරි පුතේ. ප්‍රශ්නේ තියෙනවා ඉතින් විදුලිය ගැටලුවක් තියෙනවානේ. YouTube එකේ තියෙනවානේ ඔයාලා බලන්න පුළුවන් ඈ. පස්සේ අරන් බලන්න. භාවිතයට ගැනීමත් සමග ෂය වීමට ලක්වන නැවත ජනනය නැවත ස්වභාවිකව කියලා දාන්න. නැවත ස්වභාවිකව ජනනය නොවන සම්පත්. නැවත ස්වභාවිකව ජනනය නොවන සම්පත්. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් ලෙස හැඳින්වේ. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් ලෙස හැඳින්වේ. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් ලෙස හැඳින්වේ. උදාහරණ ඛනිජ තෙල්, යපස්, ගල් අඟුරු, පුතේ අය දැන් කියනවා නේද ආර්ථික විශේෂඥයෝ කියනවා තව අවුරුදු 25ක් යනකොට ලෝකේ මේ ඛනිජ තෙල් කියන සම්පත නැති වෙලා යනවා කියලානේ. ඒකට අපි ඇත්තටම දැනගන්න ඕනේ අපේ ස්වභාවික සම්පත ආරක්ෂා කරන්නත් ඒ වෙනුවට විකල්ප ක්‍රමවේද වලට හුරු වෙන්නත් අපි දැනගන්න ඕනේ. අපේ මට්ටමින් නෙවෙයි ඉතින් අපි ඒක භාවිතා කරද්දී ඒක දේ කරන්න ඕනේ නේ. අපි හැම තම තමන්ට හැකි දායකත්වයෙන් මේක ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ ස්වභාවික සම්පත ආරක්ෂා කරගන්න. right. බලමු අපි ටියුට් එකේ මොනවද කියලා තියෙන්නේ කියලා. හරි. ස්වභාවික සම්පත් අසීමිතව භාවිතයට ගැනීම නිසා ගෝලීය වශයෙන් ගැටලු රසකට මුහුණ පාලා තියෙනවා කියලා දාලා තියෙනවා. වායු ගෝලීය උණුසුම ඉහළ යෑම. ඒ කියන්නේ පොතේ මම දැන් කතා කරපු දේවල්. ඒ කියන්නේ අපි ස්වභාවික සම්පත එක යම් ප්‍රමාණයකින් පාවිච්චි කරන්න ඕනේ. මේක අසීමිත ලෙස පාවිච්චි කරපුවාම අපිට මේ දීලා තියෙන ස්වභාව ධර්මයේ දායාදයන් අපිට මේ හම්බෙලා තියෙන්නේ. මේක ස්වභාව ධර්මයේ විනාශයටපත් වෙනවා නේ. මේක කියන්නේ බලන්නකෝ. වායු ගෝලීය උණුසුම ඉහළ යාම ඒකේ ආර්ථික ප්‍රතිපලයක් අපිට දකින්න තියෙනවා. එතනින් පස්සේ ඕසෝන ස්තර ජල හිගය ගම් වතුර නායම් ස්වභාවික විපත් මේ ටික බලා ගන්න. හරි. මම එන්නම් නිෂ්පාදන සම්පත් වලනේ අපි හිටියේ. එතකොට පුතේ දැන් ඔන්න ආර්ථික නොවන සම්පත් කොටසේ මම ප්‍රතිස්ථාපනය කළ හැකි කළ නොහැකි කියලා කතා කරා. පුතේ ඇත්තටම මෙතන නිෂ්පාදන සාධකවල භූමිය කොටස කියලා කොටසක් එනවා. ඒකෙදි තමයි මේක කතා කරන්න ඕනේ. චුට්ටක් අපි ඉස්සර වුණා. කමක් නැහැ. එන්නකෝ මේ ආර්ථික සම්පත් කොටස් හතරයි. factors of production කියන නිෂ්පාදන සාධක කියලාත් අපි මේකට කියනවා. එක මොකද්ද පුතා? භූමිය. එක ශ්‍රමය. ඊළඟ එක ප්‍රාග්ධනය. කියන්නේ ව්‍යවසායකත්වය. ඊටාම වැදගත්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය නිෂ්පාදන සාධක. එතකොට මේ ආර්ථික සම්පත් කියලා අපිට කතා කරන්න පුළුවන්.
එතකොට අපිට මේ භූමිය කියන්නේ මොකද්ද? ශ්‍රමය කියන්නේ මොකද්ද? එතනින් පස්සේ ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද කියන එක පැහැදිලිව අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට මම කෙටියෙන් පැහැදිලි කරගෙන යන්නම් බලා ගන්න. අපිට නිෂ්පාදනයේ සඳහා යොදා ගන්නා ස්වභාවික සම්පත්. නිෂ්පාදනයේ සඳහා යොදා ගන්නා ස්වභාවික සම්පත් වලට තමයි පුතේ අපි කියන්නේ භූමිය කියලා. භූමිය කියලා. උදාහරණයක් විදිහට අපි පැහැදිලි කරන්න ගත්තොත් අපි අතර තියෙන පුතේ මේ වායු ගෝලය, වනාන්තර, වනසතුන් මේ සියලු ස්වභාවික සම්පත් තමයි මේ භූමිය කියන නිෂ්පාදන සාධකයට අයිති වෙන්නේ. එතන මොකද්ද මේ ශ්‍රමය කියන්නේ? ශ්‍රමය කියනකොට ඔයා පැහැදිලිව දන්නවා මෙතන මිනිසාගේ දායකත්වයක් තමයි මේ කියන්නේ. මිනිසා සතු කායික හා මානසික වෙහෙස. මිනිසා සතු කායික හා මානසික වෙහෙස කියලා කියනවා. මොකද්ද මේ මිනිසා සතු කායික හා මානසික කියලා? පුතේ අපි දන්නවා ශ්‍රමයේ දායකත්වය දෙන්න පුළුවන් ආකාර දෙකක්. කායිකව අපි හිතමුකෝ අපි සමේ අපේ වාගේ වත්තේ අපි හිතමුකෝ වාගේ ගෙදර මිදුල උදුළු ගා ගන්න ඔයා කෙනෙක් ගන්නවා කියලා. එතකොට මොකද එයාගේ කායික දායකත්වයක් දෙන්නේ. එතකොට වෛද්‍යවරයෙක් වාට සේවාවක් ලබා දෙනවා වගේ දෙයක් තිබ්බොත් මානසික වෙනස. ආයිත් අපි පැහැදිලිව ඒක වෙනස දැනගන්න ඕනේ. කායික හා මානසික වෙනස කියන්නේ මොකද්ද කියන එක. ඊළඟට කියන අපේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. නිෂ්පාදන ආධාරක. මම පුතේ විස්තරාත්මකව කතා කරනවා. නිෂ්පාදන ආධාරක. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සඳහා යොදා ගන්නා නිෂ්පාදන ආධාරක. ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර මේ දේවල් වලට තමයි අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. ව්‍යවසායකත්වය ඉතා වැදගත්. ව්‍යවසායකත්වය අපේ මේ ව්‍යාපාර ලෝකයේ ඇතිලා තියෙන ව්‍යවසායකින්ගේ දායකත්වයත් එක්ක. ඒ කියන්නේ එයාලා තම පුතේ අවදානම් බාර ගන්න කට්ටිය කියලා අපි පැහැදිලිව හඳුනා ගන්න. මේ බලන්නකෝ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන මෙන්න මේ තුන් දෙනා එකතු කරලා නව ව්‍යාපාරයක් ආරම්භ කරගෙන පවත්වාගෙන යන කෙනෙකුට තමයි අපි කියන්නේ ව්‍යවසායකත්වය කියන්නේ. ව්‍යවසායකත්වයේ තියෙන ප්‍රධාන ලක්ෂණය මෙයා අවදානම් බාර ගන්නෙක් කියලා කියනවා. ඒ කියන්නේ පුතේ අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නකොට මේ ව්‍යාපාරේ ලාභදායී වෙන්නත් පුළුවන්, පාඩු වෙන්නත් ඕනේ. පාඩු වෙන්නත් පුළුවන්. sorry. එතකොට ලාභ ලබන්නත් පුළුවන්, පාඩු වෙන්නත් පුළුවන්. මේ අවදානම ගන්න ඕනේ. එයාට තමයි අපි කියන්නේ ව්‍යවසායකයා කියලා. හරි? ඔයාගේ ටියුට් එකේ මෙතන මේ නිෂ්පාදන සම්පත් කියලා තියෙනවනේ. ආර්ථික සම්පත් කියලා තියෙන්නේ. මේ හතර සම්පූර්ණ කරන් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා. පුතේ බෝඩ් එකේ තියෙන එක පැහැදිලිද? පේනවද? පේනවා සර්. right. ලියාගත්තා නේද? හරි. අපි ලියමු පුතේ භූමිය කියන එකට නිර්වචනයක්. ලියා ගන්න. නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා ඵලදායිතාවයෙන් යුක්ත නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා ඵලදායිතාවයෙන් යුක්ත
ඵලදායිතාවෙන් යුක්ත ස්වභාව ධර්මයෙන් ලැබී ඇති ස්වභාව ධර්මයෙන් ලැබී ඇති ස්වභාව ධර්මයෙන් නැත්නම් ස්වභාව දහමෙන් ලැබී ඇති ස්වාභාවික සම්පත් භූමිය ලෙස හැඳින්වේ ස්වාභාවික සම්පත් භූමිය ලෙස හැඳින්වේ උදාහරණ පුතේ ලියාගන්න වනාන්තර වායුගෝලය වන සතුන් खनिज සම්පත් ගංගා ඇලදොල පුතේ ඕක තමා මේ ප්‍රතිස්ථාපනය කළ හැකි නොහැකි කියලා අපිට වර්ගීකරණය කරගන්නත් පුළුවන් හරි එතන ගැටලුවක් නැහැ අපි ආර්ථික නොවන සම්පත් කියලා ස්වභාවික සම්පත් වලටනේ ගත්තේ හරි ඒ වර්ගීකරණය තමයි මෙතනින් පැහැදිලි කරලා දුන්නේ right ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මේ භූමියේ තියෙන විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා පුතේ හරිද එතකොට මේ නිෂ්පාදන සාධක හතරට හම්බෙනවා පුතේ අපිට ගෙවීමක් ඒ කියන්නේ මොකක්ද හම්බෙන ආර්ථික ප්‍රතිලාභය කියලා චුට්ටක් මම ලියන්න ඉස්සරහින් මේ ටික මකලා දානවා පුතේ මේ භූමිය ව්‍යාපාර ඒ කියන්නේ ආර්ථික විද්‍යාවේදී අපි ඉගෙන ගන්නවා භූමිය වෙනුවෙන් අපිට හම්බෙන ගෙවීම ඒ කියන්නේ අපි කරන ගෙවීම බදු කුලී කියලා ඉගෙන ගන්නවා. මොකද වචනය බදු කුලී. ශ්‍රමය වෙනුවෙන් අපිට හම්බෙන ගෙවීම වැටුප්. ප්‍රාග්ධනය වෙනුවෙන් පොලි. ව්‍යවසායකත්වය ලාභ. right මම කතා කරේ අපේ මේ නිෂ්පාදන ආර්ථික සම්පත් නිෂ්පාදන සාධක වෙනුවෙන් අපිට හම්බෙන ගෙවීම භූමිය වෙනුවෙන් පුතේ හම්බෙන්නේ බදු කුලී ශ්‍රමය වෙනුවෙන් වැටුප් ප්‍රාග්ධනය වෙනුවෙන් පොලි ව්‍යවසායකත්වයේ වෙනුවෙන් ලාභ ලියාගෙන යන්කෝ එතකොට තා ටිකක් පැහැදිලි කරලා දෙන්න භූමිය කියන එක මම ලියුවානේ නේද ලියා ගන්න භූමියේ ලක්ෂණ පුතේ උතන ඉඩ ඇතිද ලියන්න මදි නම් ඉතින් කොතන හරි ලියා ගන්න වෙනවා කොලයක් හරි අරගෙන මම හිතන්නේ උඩින් හරි ලියමු අපි ඉඳ තියෙන තැනක ලියා ගන්න. ස්වාභාවික සම්පතක් වීම. භූමියේ ලක්ෂණ අංක 1 ස්වාභාවික සම්පතක් වීම. අංක 2 භූමිය සඳහා කරන ගෙවීම බදු කුලිය වේ. භූමිය සඳහා කරන ගෙවීම බදු කුලිය වේ. ඔයාගේ ඉඩමක් අපි හිතමුකෝ කාගේ ඉඩමක් යම් ව්‍යාපාර කටයුත්තකට දුන්නාට පස්සේ ඒ වෙලෙන් අපිට අය කරන්න වෙන මොකද අය කරන්න වෙන නැත්නම් එයා කරන ගෙවීම මොකද්ද? බදු කුලිය. හරි? ඊට පස්සේ දැන් සංචලනයට බාධා පැවතීම. ඒ කියන්නේ සංචලනය කරනවා කියන්නේ මොකක්ද? තවත් තැනකට ගෙනියනවා කියන එකනේ. සංචලනයට බාධා පැවතීම. අංක 3 4නේ. සාපේක්ෂ වශයෙන් අනම්‍ය සැපයුමක් පැවතීම. ඊළඟ එක ඵලදායිතාවයේ වර්ධනය කරගත හැකි වීම. ඒ කියන්නේ පුතේ සංවර්ධනය කිරීම තුළින් ඵලදායිතාවය අපිට වර්ධනය කරගන්න පුළුවන්. ඵලදායිතාවය වර්ධනය කරගත හැකි වීම. ආය පැහැදිලි කරනවා ප්‍රධාන වශයෙන් ආර්ථික සම්පත් නැත්නම් නිෂ්පාදන සාධක 4ක් අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, මේ ව්‍යවසායකත්වය කියන එක. එතනදී අපි භූමිය කියන්නේ ස්වාභාවික සම්පත් කියලා ඉගෙන ගත්තා. ඒ වෙනුවෙන් ගෙවන ගෙවීම
බතුකුලි කියන එක ඉගෙන ගත්තා. මේ ටික ඉතාල වැදගත්. හොඳට මතක තියාගන්න. විභාගයේදී ප්‍රශ්න අහන්න පුළුවන් තැනක්. ප්‍රශ්න අහලා තියෙනවා. අපි තාම ටික දවසකින් පාස් පේපර්ස් වලට එනවා. පළවෙනි පාඩමේ ඉවරනාට පස්සේ ඒත් තිබු ප්‍රශ්න කීපයක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාලා හම්බෙන්නේ ටික. හරි. ඊළඟට ශ්‍රමය ලියා ගන්න. හරි. සැපෙවුම නම් සෝරි මම පැහැදිලි කිරීමක් කළා නෑ නේ. පුතේ ආර්ථික විද්‍යාවේ එනකොට අපිට වචන දෙකක් එයි නම්ම්‍ය අනම්ම්‍ය කියලා. නම්ම්‍ය අනම්ම්‍ය කියලා වචන දෙකක් එයි. ඒතකොට මේ නම්ම්‍ය කියලා කියන්නේ හරි නම්ම්‍ය කියන්නේ ඒක අපිට දැන් මේ මොකද්ද මේ ඉල්ලුම් නීතියටයි සැපයුම් නීතියටයි එනකොට මේ වචන දෙක එනවා. නම්ම්‍ය අනම්ම්‍ය කියලා වචන දෙකක්. එතකොට මේ අපේ දැන් කතා කර හිටිය භූමියනේ. භූමියේදී අනම්ම්‍ය සැපයුමක් තියෙනවා කියන්නේ ඒ සැපයුම වෙනස් වෙන්නේ නැහැ කියන එක කියන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලට මම පැහැදිලි කරොත් හිතන්න අපි වනාන්තරයක් ගන්නකො උදාහරණයක් විදිහට. හරි. උදාහරණයක් විදිහට ගන්නකො මම කතා කරේ භූමිය. එතකොට මේ භූමිය පුතේ ඔයාගේ ව්‍යාපාර කටයුත්තකට නැත්නම් නිෂ්පාදන කටයුත්තකට පාවිච්චි කරනකොට මම පැහැදිලි කරා ඉස්සෙල්ලා සංචලනය කරන්න බෑ කියලා. සංචලනය කරන්න බෑ. එතකොට මේකෙදි සැපීමේදී සරි පුතේ අපේ මේ බලු තඩිය ආවිල්ලා පොඩ්ඩක් කචල් දානවා පුරනවා ඔයාලට සද්ද එනවා. හරි මම කතා කර හිටියේ භූමිය අනම්ම්‍ය සැපයුම. මෙන්න මෙහෙම හිතන්නකෝ. අනම්ම්‍ය සැපයුම. මේ බල්ලා. අනම්ම්‍ය සැපයුමේදී කියන්නේ මෙන්න මේ පුතේ. මම මේ අනම්ම්‍ය සැපයුම වලට ගෑස් හිතන්න පොඩි උදාහරණයකින් පැහැදිලි කරන්න. භාණ්ඩයක මිලයි ඉල්ලුම් ප්‍රමාණය කියලා දෙයක් මම ඔයාලට කියන්නම්. භාණ්ඩයක මිලයි ඉල්ලුම් ප්‍රමාණය මේක පැහැදිලි කරාට පස්සේ ඔයාලට මේ අනම්ම්‍ය සැපයුම කියන එක පැහැදිලි වෙයි. භාණ්ඩයක මිල රුපියල් 10ක් වෙනකොට ඔයා හිතන්නකෝ ඉල්ලුම් ප්‍රමාණය 100ක් තිබ්බා කියලා. මිල රුපියල් 15ක් වුණාට පස්සේ ඉල්ලුම් ප්‍රමාණය 150ක් වුණා කියන්නකෝ. මේ 150. ඒ කියන්නේ මම ගිය සතියේ ඔයාලට පැහැදිලි කරා භාණ්ඩයක මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර තියෙන්නේ නෙගටිව් රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ භාණ්ඩයක මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. භාණ්ඩයක මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි පුතේ සමහර දේවල් කියනවා භාණ්ඩයක මිල වෙනස් වුණත් ඉල්ලුම් ප්‍රමාණය නොවෙනස්ව තියෙනවා කියනවා. ඒ වගේම භාණ්ඩයක මිල වෙනස් වුණත් සැපයුම් ප්‍රමාණය වෙනස් නොවෙනවා තියෙනවා. අන්න ඒ වගේ වට තමයි කියන්නේ අපි අනම්ම්‍ය කියලා. දැන් මෙහෙම හිතන්නකෝ. සාමාන්‍ය ගෑස් වෙළඳපොළ හිතන්නකෝ. භාණ්ඩයේ මිල කොච්චර වෙනස් වුණත් ඒකේ සැපයුම ඉල්ලුම් ප්‍රමාණය අනම්‍යයි. ඒ කියන්නේ පාරිභෝගිකයට ඒක ගන්න ඕනේ. එතකොට ඒ කියන්නේ මේකේදී භූමියේ අනම්‍ය සැපයුමක් තියෙනවා කියන්නේ ඒ අනම්‍ය සැපයුමක් තියෙනවා කියන්නේ මෙයා නොවෙනස් වෙන්නේ නැහැ. ඒ සැපයුම ඒ ප්‍රමාණයෙන්ම තියෙනවා කියන එක. පැහැදිලිද? කවුද මේ ප්‍රශ්නේ අහපු කෙනාට පැහැදිලිද දන්නේ? ගැටලුවක් තියෙනවා දාන්න මෙසේජ් එක. හරි. ශ්‍රමය කියන කොටසට එන්නද?
ශ්‍රමය කියන කොටසට එන්නද? භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනීමේදී අපි ශ්‍රමය භාවිතා කරනවා. ශ්‍රමය භාවිතා කරනවා. ඒ වෙනුවට අපි ගෙවන ගෙවීම වැටුප් කියලා කිව්වා. මම කලින් කිව්වා මිනිසා සතු කායික හා මානසික වෙහෙස කියලා. ලියමු. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගනු ලබන භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගනු ලබන කායික හෝ මානසික වෙහෙස කායික හෝ මානසික වෙහෙස කායික හෝ මානසික වෙහෙස ශ්‍රමය ලෙස හැඳින්වේ. කායික හා මානසික වෙහෙස ශ්‍රමය ලෙස හැඳින්වේ. ලියන්න. උදාහරණයක්. කම්කරුවෙකු විසින් සපයන සේවාව ඊට පස්සේ ගණකාධිකාරීවරයෙකු විසින් සපයනු ලබන සේවාව ගණකාධිකාරීවරයෙකු විසින් සපයනු ලබන සේවාව තව ඔන්න ලියන්න පුළුවන් වෛද්‍යවරයෙකු විසින් සපයනු ලබන සේවාවක් මානසික වෙහෙස කියන එකට ගන්න පුළුවන්. අපි ශ්‍රමයේ ලක්ෂණ ටිකක් ලියමු. මේ ලක්ෂණ ටික නම් ඉතාම වැදගත්, මතක තියාගන්න. ශ්‍රමය සජීවී සම්පතක් වීම. නේ? ශ්‍රමය කියන එක අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනද? සජීවී කියන්නේ මොකද්ද? පණ තියෙන කියන එක නේ. සජීවී සම්පතක් වීම. මේක මිනිසා විසින් සපයනු ලබන දෙයක් නේ. ඒකයි. සජීවී සම්පතක් වීම. අංක 2 සමජාතීය නොවීම. සමජාතීයයි කියන්නේ සමාන වෙන්න ඕනේ නේ. හැමෝම එක වගේ වෙන්න. මම දෙන ශ්‍රමයේ දායකත්වය නෙමේ පුතේ තව කෙනෙක් ලබා දෙන්නේ නේද? එතකොට මේ වෛද්‍යවරයෙක් ලබා දෙන සේවාවයි, ගුරුවරයෙක් ලබා දෙන සේවාවයි, ගණකාධිකාරීවරයෙක් ලබා දෙන සේවාවයි එකිනෙකට මේ සේවාවන් තුන වෙනස්. ඒ නිසා තමයි අපි කියන්නේ සමජාතීය නොවීම කියලා. හරි, මම ශ්‍රමයට කරන ගෙවීම ලිව්වේ නෑනේ. කියන්න. ශ්‍රමයට කරන ගෙවීම වැටු. ශ්‍රමයට කරන ගෙවීම වැටු. right. ලිව්වද? තව එකක් ඉස්සෙල්ලා මම ලිව්වා සංචලනය කියලා කතාවක් ලිව්වා නේද? එතකොට භූමිය අපිට තව තැනකින් තවත් තැනකට ගෙනියන්න බෑ අපිට. හැබැයි මේ ශ්‍රමය කියන එක තව තැනකින් තවත් තැනකට ගෙනියන්න පුළුවන්. ලියා ගන්න. සංචලනයට බාධා නොපැවතීම. සංචලනයට බාධා නොපැවතීම. සංචලනයට බාධා නොපැවතීම. සංචලනයට බාධා නොපැවතීම.
හරි පුතේ භූමියයි ශ්‍රමයේ ගැටලු තියෙනවා නම් අහන්න. කවුද පුතේ බුද්ධිකා? මොනවා හරි ගැටලුවක් තියෙනවද? ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තේරුණාද? ඉස්සෙල්ලා අහපු එකට. ඔව් සර් තේරුණා සර්. පැහැදිලි. අනම්‍ය සැපීමක් කියන එක පැහැදිලි නේද? හරි. ඔව් සර්. ඒ කියන්නේ පුතේ සැපුම වෙනස් වෙන්නේ නැහැ කියන එක. දැන් අපි හිතමු භාණ්ඩයක මිල වැඩි එකපාරම මේ අඩු වෙනවා. සාමාන්‍ය අපි සැපයුම් තීරයෙන් දන්නා භාණ්ඩයක මිල වැඩි වෙනකොට තමයි සැපයුම් කරුවෝ වෙනකොට භාණ්ඩ ඉදිරිපත් කරන්නේ. හැබැයි සැපයුම් මිල අඩු වුණා කියලා සැපයුම ඉතා කුඩා ප්‍රමාණයකින් වෙනස් වෙනවා නම් අන්න ඒ වගේ දෙයකට තමයි අපි කියන්නේ අනම්‍ය සැපයුමක්. අනම්‍යයි වෙනස් වෙන්නේ නැහැ කියන එක කියන්නේ. නම්‍ය නම් වෙනස් වෙනවා කියන එක. දැන් පැහැදිලිද මං හිතා. නම්‍ය අනම්‍ය වචන දෙකේ තේරුම. අර එක්කෙනෙක් ආවා මේ කලබලේ YouTube එකේ යන වෙන දේවල් කතා කරන්නත් බැන්නේ ඒක. ඒකයි මම මයික් ඔෆ් කරලා ගියේ. හරි ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. දැන් භූමියේ ශ්‍රමය මම හිතන්නේ භූමියේ ශ්‍රමය නිර්වචනයක් ලියා ගන්න පුළුවන්, උදාහරණ ලියන්න පුළුවන්, ලක්ෂණ ටික ලියන්න පුළුවන් ඇති. ඊළඟ අපේ මාතෘකාව ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න. අපි දන්නවා භාණ්ඩයක් සේවාවක් නිෂ්පාදනය කරන්න ඔයාලා නොයෙක් යන්ත්‍ර සූත්‍ර දැකලා ඇති. උදාහරණයක් විදිහට ගත්තාම අපි නිතර දකින එකක් හිතමුකෝ අපි ඔය මේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න රෙදි මහන මැෂින් එක දැකලා තියෙනවා නේද පුතේ? රෙදි මහන මැෂින් දැකලා තියෙනවා. බටන් මැෂින් දැකලා තියෙනවා. විවිධාකාරයේ මැෂින් වර්ග තියෙනවනේ. ඔය ඔලොප් මැෂින් කියලා එහෙම තියෙන්නේ. එතකොට මේ මැෂින් කවුද නිර්මාණය කරලා තියෙන්නේ? මේ මැෂින් කවුද නිර්මාණය කරලා තියෙන්නේ? අපි විසින්මනේ. අපි විසින්මයි නිෂ්පාදනය කරලා තියෙන්නේ තවත් නිෂ්පාදන කටයුත්තක් වෙනුවෙන්. එතකොට මිනිසා විසින් නිෂ්පාදනය කරලා තියෙන දේවල් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා මිනිසා විසින් නිෂ්පාදනය කරලා තියෙන ආධාරකයන් තමයි අපි කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය. පැහැදිලිද? ලියමු. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා මිනිසා විසින් නිර්මාණය කරන ලද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා පුතේ ඔය නිර්වචන මේ අපිට කියන්නේ භාවිතයත් එක්ක ඔයාලට නිකම්ම කටපාඩම් ගියේ. දැන් අපිට නිකම්ම කියවෙනවා. ඒ කියන්නේ අර මොකක්ද ප්‍රාග්ධනය කිව්වම නිෂ්පාදන ආධාරක කියලා කියවෙනවා. ඔයා මේ වචන වලට හුරු වුණාම පාඩම් කරාට පස්සේ ඔයාලට මේක ගැටලුවක් නැහැ. මම කියන්නේ මම උගන්වන දේ ගොඩක් වෙලාවට මේ වෙලාවෙදී පාඩම් කරලා ඉවර කරන්න. ඒකට ගැටලුවක් නැහැ. අය අපි මේ සතියට පැය දෙකක් තුනක් කරන් මේක බලපුවාම හොඳටම ප්‍රමාණවත්. හරිද? හොඳ රිසල්ට් එකකට යන්න. මොකද අපි ප්‍රශ්න පත්‍ර වල උත්තර දෙනවා වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අනිවාර්යෙන් එඩිට් කරන්න පුළුවන්. මම අද ගොඩක් වෙලාවට ඔයාගේ පළවෙනි පාඩම ඉවර කරනවා. කරලා දෙවෙනි පාඩම පටන් ගන්නවා. අපිට තියෙන පාඩම් 7යි. කොහොමද ඉක්මනට ඉවර කරලා දෙන්න පුළුවන්. හරි? දැන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා මිනිසා විසින් නිර්මාණය කරන ලද නිෂ්පාදන ආධාරක ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ප්‍රාග්ධනයේ තියෙන පුතේ විශේෂ ලක්ෂණයක් තමයි මේවා භාවිතා කරනවත් එක්ක ෂේ වීමට ලක් වෙනවා. ඒ කියන්නේ අපි වන්නවා යන්ත්‍ර සූත්‍ර මැෂින් මේ ගොඩනැගිලි ඕනෑම දෙයක් කාලයක් පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? ඒක අබලන් වෙලා ඉවත් කරන තත්යකටපත් වෙනවා. ඒක තමයි ප්‍රාග්ධනයේ තියෙන විශේෂ ලක්ෂණය. හැබැයි මේ ප්‍රාග්ධනය කියන දේවල් නිෂ්පාදන කටයුත්තට නැවත නැවත යොදා ගන්න පුළුවන්. පැහැදිලි? ඒකත් ලියමු. ප්‍රාග්ධනය භාවිතයත් සමග ෂේ වීමට ලක් වේ. ප්‍රාග්ධනය භාවිතයත් සමග ෂේ වීමට ලක් වේ. full stop. නැවත නැවත නිෂ්පාදන කටයුතු සඳහා
යොදාගත හැකි වීම. හරි. නැවත නැවත නිෂ්පාදන කටයුතු සඳහා යොදාගත හැකි. උදාහරණ ටිකක් ලියලා තියන්න පුතේ. ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර. ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර උපකරණ උදාහරණ ලියලා දාන්න. ප්‍රාග්ධනයේ අපි ලක්ෂණ ටිකත් මෙතනින් ලියමු. එක. හරි. ඒ කියන්නේ පුතේ නිර්වචනයෙන්ම තමයි ඉතින් අපිට කරුණු අරන් ලියන්න වෙන්නේ නේ. එක ලියන්න. භාවිතයත් සමග ක්ෂය වීම. භාවිතයත් සමග ක්ෂය වීම. එක භාවිතයත් සමග ක්ෂය වීම. භාවිතයත් සමග ක්ෂය වීම. භාවිතයත් සමග ක්ෂය වීම. භාවිතයත් සමග ක්ෂය වීම. ප්‍රාග්ධනය සඳහා කරන ගෙවීම ප්‍රාග්ධනය සඳහා කරන ගෙවීම හෙවත් ප්‍රාග්ධනයේ මිල ප්‍රාග්ධනය සඳහා කරන ගෙවීම හෙවත් ප්‍රාග්ධනයේ මිල පොලිය නම් වේ. පොලිය නම් වේ. පොලිය නම් වේ. ඊළඟ එක මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ආධාරක වේ. නිෂ්පාදන ආධාරක වේ. මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ආධාරක වේ. පුතේ මම නැවත නැවත නිෂ්පාදනයට යොදාගත හැකි වීම කියලා ලිව්වද? කිව්වද? ලියන්න කියලා. ලිව්වේ නැත්තම් කියන්න. sorry. ලිව්වේ නැත්තම් ලියා ගන්න. නැවත නැවත නිෂ්පාදනයට යොදාගත හැකි වීම. නැවත නැවත නිෂ්පාදනයට යොදාගත හැකි වීම. ටියුට් එකට එන්න. ප්‍රාග්ධන සාධකට ඇතුළත් වන අයිතමයන් කියලා කීප දාලා තියෙනවා. උපකරණ මේවලම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර අපි උදාහරණ ලියලා තියෙන්නේ. ප්‍රවාහන උපකරණ භාණ්ඩ තොග දිගු කාලීන වගාවන් නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා සතුන්. ඉතින් බලන්නකො වෙනසනේ. නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා සතුන්. මම කියන්නේ නිෂ්පාදන ආධාරක කියලා. එතකොට මේ සතුන් නිෂ්පාදන කටයුත්තකට යොදා ගන්නවා නම් එයාලා ප්‍රාග්ධනයේ බවට තමයි පත් වෙන්නේ. ගවයින් අලින් බූරුවන්. අලින් කියන එක නම් දැන් මං හිතන්නේ නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්නවාද කියලා අපේ රටේ නම් ගවයින් යොදා ගන්නවා බූරුවන්. ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප කීපයක් තියෙනවා. ඔයාගේ සිලබස් එකේ නම් ලොකුවට කතා කරන්නේ නැහැ. කමන ටියුට් එකේ දාලා තියෙනවා. අපි පොඩියට ලියාගෙන යන්න. තේරුම් අරගෙන යන්න. මොකද්ද මේ ස්වරූප කීප? එකක් කියනවා ස්ථාවර ප්‍රාග්ධනය. මේකට අපි මූර්ත ප්‍රාග්ධනය කියලා කියනවා. භෞතික ප්‍රාග්ධනය කියලා කියනවා. ඒ කියන්නේ පුතේ අපි
නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න මේ පවතින වත්කම් වලට කියන්නේ මම පැහැදිලි කරලා දෙන්න. ඊළඟ සංසරණ ප්‍රාග්ධනය, ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය, සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය, ස්වභාවික ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය හා සමාජ ප්‍රාග්ධනය. එන්නකො ස්ථාවර නැත්නම් මූර්ත නැත්නම් භෞතික ප්‍රාග්ධනය කියන තැනට ලියා ගන්න. ස්ථාවර ප්‍රාග්ධනය කියන්නේ ස්ථාවර ප්‍රාග්ධනය කියන්නේ යම් කාල සීමාවක් සඳහා යම් කාල සීමාවක් තුල නිෂ්පාදන අරමුණු සාර්ථක කර ගැනීම සඳහා පවතින වත්කම් වල වටිනාකමයි. අපි යම් නිෂ්පාදන අරමුණක් සාර්ථක කර ගැනීම සඳහා අපේ නිෂ්පාදන ඉලක්කය සාර්ථක කරන අපි යොදා ගන්නා ලබන වත්කම් ප්‍රමාණයක් තියෙනවා නිශ්චිත. අනේ වත්කම් ප්‍රමාණයට තමයි අපි මූර්ත ප්‍රාග්ධනය නැත්නම් භෞතික ප්‍රාග්ධනය කියලා ලියන්නේ. සංසරණ ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? අපි නිෂ්පාදන ක්‍රියාවලිය පුතේ අපිට හම්බෙනවා අමුද්‍රව්‍ය තොග හම්බෙනවා. එතකොට තොග සංසරණය වෙනවා. අන්න ඒ කොටසට තමයි කියන්නේ අපි සංසරණ ප්‍රාග්ධනය කියලා. හරි ලියා ගන්න. කෙටියෙන් අපි ලියා ගමු. ලියලා තියෙන ටියුට් එකේනේ තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ලා කියලා අකුරක් තියෙන පුතේ කපලා දාන්නේ. අමුද්‍රව්‍ය අර්ධ නිමි තොග යනාදී භාණ්ඩ තොග සංසරණ ප්‍රාග්ධනයේ ලෙස හැඳින්වේ. මේවා නිෂ්පාදන ක්‍රියාවලිය පහසු කරනු ලබයි. ඒ කියන්නේ මෙහෙමයි. අමුද්‍රව්‍ය අර්ධ නිමි තොග හිතන්නකෝ යා ඇඳුමක් මහනවා කියලා පුතේ. ෂර්ට් එකක් මහනවා කියලා. එතකොට මේ ෂර්ට් එක මහගෙන යන ක්‍රියාවලියේදී අපිට හම්බෙනවානේ ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් රෙදි ඕනනේ. එතකොට මේ රෙදිනේ අපි කපලා ඉවරලා මහන්නේ. එතකොට අර්ධ නිමි. රෙදි කියන එක තාම නිර්මාණයක් බවට පත් කරලා නැහැ. හැබැයි අර්ධ නිමි. අනේ ඒ වගේ දේවල් වලට තමයි අපි කියන්නේ මොනවද? සංසරණ ප්‍රාග්ධනය කියලා. ඊට පස්සේ අපි මේ අර්ධ නිමි තොග යම් පරිවර්තනයකට ලක් කරලා තමයි භාණ්ඩයක් හෝ සේවාවක් බවට නිෂ්පාදනය කරන්නේ. පොදු කාර්ය ප්‍රාග්ධනය. ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය. නිෂ්පාදන කටයුත්තක් සම්පූර්ණ වෙන්න මේ සියලු ප්‍රාග්ධනයන් එකතු වෙන්න ඕනේ. ඒ ටික එකතු වෙන්නේ නැතුව නිෂ්පාදන කටයුත්ත සම්පූර්ණ වෙන්නේ නැහැ. ප්‍රාග්ධනය කියලා තනි වචනයක් ඉගෙන ගත්තට ඒ ප්‍රාග්ධනය ඇතුලේ දැන් ඔයාලට පැහැදිලි විවිධ වර්ගයේ ප්‍රාග්ධනය අපි විවිධ විදිහට අඳුන ගන්නවා. දැන් ඒ ටික තමයි අපි පැහැදිලි කරගෙන යන්නේ. බලන්න ඊට පස්සේ හම්බෙන්නේ ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය කියලා. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය පොදු පහසුකම්. මහා මාර්ග ඕනේ, යටිතල පහසුකම් ඕනේ, විදුලි බලය ඕනේ. මේවා නිෂ්පාදන කටයුත්තට දේවල් ඕනේ. දැන් බලන්න මේ කාලය ඇතුළත විදුලි බලයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. බය යන්ත්‍ර ඒ කියන්නේ ඔයා දන්නවා දැන් මේ නිෂ්පාදන විදුලි බලය නැති වෙනවා කියන්නේ පුතේ කර්මාන්ත ශාලා කීයක නිෂ්පාදන කටයුතු අඩාල වෙනවා. සමහර ඒවා ජෙනරේටර් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් දුරට සමහර කුඩා ව්‍යාපාර ගත්තට පස්සේ මේ විදුලි බලය කියන එක නැති වුණාට පස්සේ නිෂ්පාදන කටයුතු සමස්තෙම අඩාල වෙනවා. එතකොට රට වශයෙන් ගත්තාම විශාල ආර්ථික පාඩුවක් සිද්ධ වෙනවා. පැහැදිලිද? එතකොට මේ හැමදේම එකතු වුණොත් තමයි අපේ ඉලක්ක වලට යන්න පුළුවන්. අපේ පෞද්ගලික ඉලක්ක, රටේ ඉලක්ක හැම දෙයකටම යන්න පුළුවන්. මේ සියලු දේවල් එකිනෙකට සම්පූර්ණ වුණාට පස්සේ ලියමු අපි. ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය කියන එකට ලියමු. ආර්ථික නිෂ්පාදන පිරිවැය. ආර්ථික නිෂ්පාදන පිරිවැය අඩු කරන සහ නිෂ්පාදන ක්‍රියාවලියට පොදු පහසුකම් සැපයන. 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 ප්‍රාග්ධන භාණ්ඩ. ප්‍රාග්ධන භාණ්ඩ. පොදු පහසුකම් සැපයන ප්‍රාග්ධන භාණ්ඩ. ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය. ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. උදාහරණ ලියන්න පුතේ. මහා මාර්ග, වරාය, මහා මාර්ග, වරාය, ගුවන් තොටුපළ,
ගුවන්තොටුපළ විදුලි බල පද්ධතිය sannivedana පද්ධතිය බාහන sannivedana පද්ධතිය දැන් මේ අපි වුණත් නේද sannivedana පද්ධතිය මේවා හරියට ක්‍රමවත්ව තියෙනවනේ මේක නිෂ්පාදන කටයුතු සාර්ථක වෙන්න නන්නේ දැන් ළමයි හිතන්න අපේ රටේ කොරෝනා ප්‍රශ්නය ආවනේ ඊට කොරෝනා ප්‍රශ්නෙත් එක්ක සියලුම ගමන් බිමන් නතර වුණා නේද සියලුම ගමන් බිමන් නතර වුණා සමහර ව්‍යාපාරිකයෝ ඔන්ලයින් තමන්ගේ සේවාව දෙන්න පටන් ගත්තා විශේෂයෙන් අපි මේ Zoom කියන තාක්ෂණය මේ කොරෝනා ව්‍යාප්තියත් එක්ක නියා එතකොට අපි පුරුදු වෙනා මොකද අපේ තිබ්බ සියලුම ෆිසිකල් ක්ලාස් ටික අපි මොකද කරගේ ඔන්ලයින් කරන්න පටන් ගත්තා ඊට පස්සේ නැවත ෆිසිකල් වලට ගියා එතකොට අර අපේ අතරම ව්‍යාපාරයක් නේ ළමයි ටියුෂන් කියන්නේ අපි සමාජයට සේවයක් ලබා දෙන ගමන් කරන දැන් එතකොට මේ ටියුෂන් කියන එක නතර වුණේ නෑ මොකද උනේ sannivedana පහසුකම් ඒ අධ්‍යාපන කටයුතු කරගෙන ගියා එතකොට පැහැදිලිද නිෂ්පාදන මේ ආධාරකයක් ඒ කියන්නේ ප්‍රාග්ධනයේ සමාජ පොදුකාර්ය ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය කියන එකේදී sannivedana කටයුතු වල තියෙන වැදගත්කම හරි ඊපස්සේ සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය ඊළඟ මාතෘකාවනේ සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය ලියන්න මිනිස් අවශ්‍යතා හා උවමනා 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 සපුරාලීම සඳහා මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය සේවා සැපයීම පිණිස අවශ්‍ය සේවා සැපයීම පිණිස පැහැදිලි කරලා දෙන්නම් එතකොට ආර්ථිකයකින් සමාජයක වෙනස් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය සේවා සැපයීම පිණිස සේවා සැපයීම පිණිස බිහි කර ඇති සම්පත් නැත්නම් ප්‍රාග්ධනය ප්‍රාග්ධනය සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනයයි සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනයයි සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනයයි උදාහරණ දැන් උදාහරණ ලියද්දි තමයි ඔයාලට මතක් වෙන්නේ පානීය ජල ව්‍යාපෘති පානීය ජල පහසුකම් සනීපාරක්ෂක පහසුකම් පාසල් ගොඩනැගිලි අපේ අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න නේ අත්‍යවශ්‍ය සාධක කියන්නේ පුතේ සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය කියන්නේ නිසාගේ පානීය ජල පහසුකම් සනීපාරක්ෂක පහසුකම් මේ වගේ දේවල් වලට තමයි අපි කියන්නේ සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය කියලා. තමයි මොනවා හරි ගැටලුවක් තියනවද? කවුද බලමු ඉන්නේ? මහී බුද්ධිකා මොනවා හරි ගැටලුවක් තියනවද? නෑ සර්. right. එහෙනම් මං ඊළඟ මාතෘකාවට එනවා. මොකද්ද? ස්වභාවික ප්‍රාග්ධනය. ඒක නම් ඉතින් දාන්නවනේ දැන් කියලා දීලා තියෙන්නේ. කියවමු අපි ටියුට් එකේ තියෙන්නේ. ස්වභාවික ප්‍රාග්ධනය ස්වභාව ධර්මයෙන් දායාද කොට ඇති ස්වාභාවික සම්පත් සම්භාරය. මේට ජලය, වාතය, වනාන්තර, මත්ස්‍ය සම්පත වැනි ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් වෙන්න නොහැකි සම්පත්ද අයත් වේ. ඒක ඔයා දන්නවද? අපි එමු අවසාන පැත්තට මොකක්ද තියෙන්නේ බා? හරි. ඉතා වැදගත් මාතෘකාවක්. මානව ප්‍රාග්ධනය. ලෝකේ නැත්තම් රටක නැත්තම් ආර්ථිකයක ශ්‍රම බලකාය තුල ඉන්නවනේ. එක හැකියාවන් ටැලන්ට් කියන වචනේ අහලා එක හැකියාවන් තියෙන නිපුණතා තියෙන කට්ටිය මෙයාලට තමයි අපි මානව ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඉතාම වැදගත් පුතේ. රටක දියුණුව ආර්ථිකයක දියුණුව තීරණය කරන සාධකයන්නේ ලංකාවේ
ඉහළ පෙළේ මානව ප්‍රාග්ධනය මොන මට්ටමක ඉන්නවද කියලා අපි හැමෝටම දැන් ගැටලුවක් තියෙනවා නේද? එයාලගේ මොන කුසලතා මොන නිපුණතා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. එහෙම නිපුණතා තියෙනවා තීබිලා නැත් ප්‍රයෝජනයට ගත්තේ නැද්ද? තිබිලා භාවිතය කරේ නැද්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ලියමු. රටක ශ්‍රම බලකාය තුල සිටින නිපුණතා රටක ශ්‍රම බලකාය තුල සිටින නිපුණතා පිරිපුන් ශ්‍රමය මානව ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. පුතේ ඒ කියන්නේ මේ හැම ශ්‍රමිකයෙක්ම අරගෙන අපිට මානව ප්‍රාග්ධනය කියලා කියන්න නම් බෑ. හරිද? හැම ශ්‍රමිකයෙක්ම මානව ප්‍රාග්ධනය කියලා කියන්න බෑ. ඒ හැම ශ්‍රමිකයෙකුටම යම්කිසි කුසලතාවයක් තියෙන්න ඕනේ මානව ප්‍රාග්ධනය කියන එක අඳුර ගන්න නම්. ඒක අපි ලියමු විශේෂයෙන්. සෑම ශ්‍රමිකයෙකුම මානව ප්‍රාග්ධනය යන්නට අයත් නොවේ. යම් ශේෂ්ත්‍රයක් පිළිබඳ විශේෂ වූ දැනුමක් නිපුණතාවයක් එහෙම නැත්නම් කුසලතාවයක් පුහුණුවක් ඇති ශ්‍රමිකයින් මානව ප්‍රාග්ධනය ඊළඟට කියන්න මොකක්ද? සමාජ ප්‍රාග්ධනය. පොදු යහපත සලසන ඉලක්ක සපුරා ගැනීම සඳහා මිනිසා විසින් පිහිටුවාගෙන ඇති උපකාරක කණ්ඩායම් සහ සංවිධාන තුළින් බිහිවන අන්තර් පුද්ගල සම්බන්ධතා ආචාර ධර්ම යන ආදියයි. මොකද්ද පුතේ සමාජ ප්‍රාග්ධනය මේ කියන්නේ? පොදු යහපත සලසන ඉලක්ක සපුරා ගැනීම සඳහා මිනිසා විසින් පිහිටුවාගෙන ඇති උපකාරක කණ්ඩායම් සංවිධාන බිහිවන අන්තර් පුද්ගල සම්බන්ධතා ආචාර ධර්ම. ඒ කියන්නේ අපිට සමාජයේ දකින්න හම්බ වෙනවනේ විවිධ පුද්ගල කණ්ඩායම් නේද? විවිධ වූ අරමුණු ඉලක්ක කරගෙන බිහි වෙච්ච සමාජ කණ්ඩායම් සමිති අනේ මේ වාගේ කණ්ඩායම් වලට අපි කියනවා මොකද්ද? සමාජ ප්‍රාග්ධනය කියලා. හරි. පුතේ දැන් මෙහෙමයි කතාව. ඔයාගේ ස්ටඩි පැක් එකේ ගත්තාම ප්‍රාග්ධනය කියන එකේ විශේෂයෙන් ටච් කරලා තියෙන්නේ ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය මම කියලා දුන්නේ මේ හම්බෙන මිල එහෙම නැත්නම් ගෙවීම මොකද්ද? ප්‍රාග්ධනයේ තියෙන ලක්ෂණ ටික මොකද්ද කියන එක තමයි. එතකොට අපි ඊට අමතරව ප්‍රාග්ධනය කියන එකේ ප්‍රාග්ධනය වර්ග කරලා ඒවා ගැන පොඩි අවබෝධයක් ලබා ගත්තා. හොඳටම ප්‍රමාණවත් ඒ ටික. මම හිතන්නේ අර ටික මම අවසානට කියලා දුන්න ටික විශේෂයෙන් බලන්නේ නැති වෙයි. හැබැයි AT සිලබස් එකට ප්‍රාග්ධනය සම්බන්ධයෙන් නිර්වචනයක් දීලා ඒකේ ලක්ෂණ ටික ලියා ගත්තාම හොඳටම ප්‍රමාණවත්. එතනින් එහා ඔයාගේ ස්ටඩි පැක් එකේ නැත්තම් පුතේ ගිහිල්ලා නැහැ. හරි. තේරුණාද පුතියා? ඔව් සර්. හරි. ඊළඟට මොකද්ද තියෙන අපිට මාතෘකාව? ව්‍යවසායකත්වයනේ. නිෂ්පාදන සාධක හතර ගත්තාම මෙන්න මේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක ඒක රාශී කරගෙන අවදානම් දරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කරන පුද්ගලයාට තමයි අපි කියන්නේ කවුද? ව්‍යවසායකයා. අවදානම් දරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම තමයි ව්‍යවසායකත්වය කියලා හඳුන්වන්නේ. ඒතර ව්‍යවසායකයෙකුට පුතේ ඔයා හිතන්නකෝ ඔයා ව්‍යවසායකයෙක් කියලා. ඔයා මේ තියෙන සම්පත් ටික එක රාශී කරගෙන ව්‍යාපාරයක් පටන් ගත්තා නම් ඔයා ඒ ව්‍යාපාරේ සාර්ථක වුණොත්
ඔයාට ඒ වෙනුවෙන් හම්බෙන්නේ මොකද්ද? ලාභ. ලාභ හම්බෙන්නේ. ඒ තමයි ප්‍රාග්ධනයට කරන ව්‍යවසායකත්වයට කරන ගෙවීම අපි හඳුනා ගන්නවා ලාභ විදිහට. ක්ලියර්. දැන් ඔයාට ඉරිගහන ප්‍රශ්නයක් බැරි වෙලාවත් අහලා තිබ්බොත් නිෂ්පාදන සාධක භූමියේ සමේ ප්‍රාග්ධන ව්‍යවසායකත්වයේ සඳහන් කරන ගෙවීම අනුපිළිවෙලින් කියලා මේ ටික ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. ලියන්න. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක ඒක රාශී කරමින් නිෂ්පාදන කටයුතු නිෂ්පාදන සාධක ඒක රාශී කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම මෙහෙයවීම නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම මෙහෙයවීම අවදානම් දැරීම අවදානම් දැරීම තුළින් ප්‍රතිපත්තිමය තීරණ අවදානම් දැරීම තුළින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම ප්‍රතිපත්තිමය තීරණ ගැනීම ව්‍යවසායකත්වයයි ප්‍රතිපත්තිමය තීරණ ගැනීම ව්‍යවසායකත්වයයි. එතකොට අපි ලියමු පොඩි මාතෘකාවක් ලියා ගන්න පුතේ. එතන ව්‍යවසායකත්වය කියන තැනින් ව්‍යවසායකත්වයේ කාර්යභාරය අංක 1 අවදානම් දැරීම. පුතේ මොකද්ද මේ අවදානම් දැරීම කියලා කියන්නේ? මෙහෙම හිතන්නකෝ. ඔයා සතෝ රුපියල් ලක්ෂයක් තියෙනවා. ඔයා දැන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන්නේ. හරි. එක කීප දෙනෙක්ගෙන් අහනවා. සමහරු කියනවා දැන් අපේ රටේ මේ දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක ඔයා දැන් ව්‍යාපාරයක් පටන් ගන්න යනවා කියලා හිතන්නකෝ. භාණ්ඩ හා සේවා මිල අඛණ්ඩව ඉහළ යනවා. එකපාරම රටේ කියන්නේ නිවාඩු දෙනවා. ප්‍රවාහන පාසුකම් ගැන හිතනවා. මෙහෙම ගැටලුකාරී තත්ත්වයකුත් තියෙනවා. එහෙම තියෙද්දි ඔයා තීරණයක් ගන්නවා කමන්නේ මම මේ ව්‍යාපාරය ආරම්භ කරනවා කියලා. අලුත් ව්‍යාපාරයක්. එතකොට ඔයා මොකද්ද ව්‍යාපාරය ආරම්භ කරනවා කියලා තීරණය කරේ? එක්ක මට මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන් කියලා මොකද වෙන්නේ? ඔයා අවදානමක් ගත්තා. පුතේ අපිට අවදානම් ගන්නෙ නැතුව නම් කවදාවත් ව්‍යාපාරයක සාර්ථකම ජීවිතේ වුණත් අවදානම් බාර ගන්න පුරුදු වෙන්න. අපි අවදානම් බාරගන්නේ නැහැ කියන්නේ අපේ ජීවිතේ ඉස්සරහට යන්න අමාරුයි. අවදානම් බාධා එන තරමට තමයි අපිට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් නේද? ඒකට අවදානම් දැරීම තමයි ව්‍යවසායකත්වයේ තියෙන ප්‍රධාන ලක්ෂණය. හරි. ඒක ඉතාල වැදගත්. ව්‍යවසායකෙක් වුණාම අවදානම් දැරිය යුතුමයි. එක අවදානම් දැරීම. මෙයාලා නවෝත්පාදන හඳුන්වා දෙනවා. අලුත් දේවල් එකතු කරනවා ව්‍යාපාර ලෝකයට. අලුත් නිෂ්පාදන එකතු කරනවා. හිතලා බලන්න මීට අවුරුදු 15කට 20කට එහා නේද? අපේ වීවගාවේදී සීසාණ්ඩ නැත්නම් හාණ්ඩ භාවිතා කරේ මොකද? ගවයෝ. කතා කරපු නිසා ඔයත් ඒ උදාහරණය. ගවයින් භාවිතා කරේ. ගවයින් භාවිතා කරා අර නගුලත් එක්ක ඇදගෙන යන. ඊට පස්සේ ආවා හෙමීට අත් ට්‍රැක්ටරය කියන එක ගත්තා පාවිච්චියට ආවා. ඊට පස්සේ මහා ට්‍රැක්ටරය කියන එක ආවා. නේ? ගොයන් කැපීමේදී පුතේ අම්මලා තාත්තලා දෑකැත්ත තමයි ඉස්සෙල්ලාම පාවිච්චි කරේ නේ. දෑකැත්ත පාවිච්චි කරේ. ඊට පස්සේ ආවා අර අතින් තල්ලු කරගෙන යන මැෂින් එක. කැපිලා පැත්තකට එනවා ගොයන් ටික. ඊට පස්සේ නවෝත්පාදන දැක්කද මේ ඔක්කොම ව්‍යවසායකින්ගේ දායකත්වය. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ ආවා මේ ගොයන් කපලා පෑගුවේ මොකේද ඉස්සෙල්ලාම කමතේ. ඊට පස්සේ කපලා අර මැෂින් එකෙන් කපලත් පෑගුවේ කමතේ. ඊට පස්සේ ආවා අර කොළ මඩින යන්ත්‍රයක් කියලා එකක් ගොයන් ටික කපලා වෙලෙම කොතන හරි ගොඩ ගහලා ඉවරලා පාවා. ඊට පස්සේ සුනාමිය කියලා අපි කවුරුත් හඳුන්වන මැෂින් එකක් ආවා. ඒකේ කැපිලා පෑගිලා පෑහිලා ඔක්කොම අත් වෙලා යනවා.
දැන් අලුත් මැෂින් එකක් ඇවිත් තියෙනවා. වෙලේ ගොයන් ටික පැහුණු ගමන් අවුව ටික වැටුණාට පස්සේ ගෙනිලා කුඹුරට දානවා. දාපුවම මොකද වෙන්නේ? මේ ගොයන් ටික කැපිලා, පෑන් වෙලා, පෑකිලා පොඩ්ඩක් ඩ්‍රයි වෙලා, ඒ කියන්නේ වේලිලා අපිට උරේට ගන්න තියෙනවා. කවරේට ගන්න තියෙනවා. ඉතින් හිතන්නකෝ නවෝත්පාදන. මේවා එකින් එක වැඩි දියුණු වෙලා එනවා. ඒක තමයි ව්‍යවසායකත්වයේ තියෙන ප්‍රධාන ලක්ෂණය. ව්‍යවසායකෙක් වෙන්න මම කියන්නේ ඒක තමයි. අලුත් දෙයක් එකතු කරන්න බලන්න හැමතිස්සෙම. හරි. නවෝත්පාදන බිහි කිරීම කියලා ලියවනේ. ඊළඟට නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම. නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම. නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම. නිෂ්පාදන සාධක ඊළඟට. නිෂ්පාදන සාධක නැත්නම් නිෂ්පාදන සම්පත්. ඒක රාශී කරමින්. නිෂ්පාදන සාධක ඒක රාශී කරමින්. නිෂ්පාදන සාධක ඒක රාශී කරමින්. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම කියන එකට වඩා නිෂ්පාදනයේ සම්බන්ධ තීරණ ගැනීම. නිෂ්පාදනයේ සම්බන්ධ තීරණ ගැනීම. නිෂ්පාදනයේ සම්බන්ධ තීරණ ගැනීම. හරි. පුතේ මොකද නිෂ්පාදන සාධක ටික පැහැදිලිද? කතා කරන්නකෝ බලන්න. නිෂ්පාදන සාධක ටික පැහැදිලිද? මම මේකට වැඩි බරක් තියන්න ඉතා වැදගත් නිසා. දැන් ඔයාලට කල්පනා වෙයි මේ තියෙන හැම දෙයක්ම මේ නිෂ්පාදන සාධක අතරින් මොකක් හරි කොටසකට වැටෙනවා කියන එක. නේද? නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න දේවල්. මම හිතනවා නිෂ්පාදන සාධක කියන එක පැහැදිලි ඇති කියලා. ගැටලුවක් තිබ්බොත් අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න ප්‍රශ්නේ. උත්තරයක් දෙන්න. ඊළඟ කොටසට යමු. ටියුට් එක ඉවරයි නේ පුතා. ඔව් ටියුට් එක ඉවරයි. අලුත් එක print එකක් ගත්තද ඔයාලට ටියුට් හම්බෙයි ඉදිරියේදී. එයා පොඩ්ඩක් පැත්තකින් කියලා අපි ගමු. මාත් අද print එකක් නෑ මගේ laptop එකේ තමයි තියෙන ටියුට් එක. හරි. ඊළඟට අද මේ දෙවෙනි ටියුට් එක කියන්නේ පුතේ පළවෙනි පාඩමේම කතා කරන්න යන්නේ ඉතා වැදගත් සංකල්ප කිහිපයක්. හිගකම තේරීම ආවස්තික පිරිවැය. එකටම යන සෙට් එක. එකටම යන කට්ටිය. සම්පත් හිගකම කියලා වචනයක් යනවා. හිගකම හින්දා මිනිස්සුන්ට තේරීම් කරන්න දෙනවා. තේරීම් කිරීමේදී ආවස්තික පිරිවැයක් ඇති වෙනවා. බලමු අපි පිළිවෙලට මේක ගලාගෙන යන්නේ කොහොමද කියලා. හිගකම. මේ අහන්නකෝ. පුතේ අපේ මිනිස් අවශ්‍යතා හා මොනවද? අසීමිත මිනිස් අවශ්‍යතා හා උවමනානි තියෙන්නේ. අසීමිත මිනිස් අවශ්‍යතා හා උවමනා. ඔයාට දැන් Samsung සාමාන්‍ය ෆෝන් එකක් දුන්නොත් ඔයාගේ ඊළඟ ටාගට් එක වෙන්නේ මොකද්ද? iPhone එකක් නැත්තම් ඊට එහා ගිය හොඳ ෆෝන් එකක් ගන්නනේ. අසීමිත මිනිස් අවශ්‍යතා හා උවමනා. මේ දවස්වල ලංකාවේ ගත්තාම තෙල් පෝලිං නේද? හැමතැනම පෝලිං. ඇයි මිනිස්සු පෝලිං හදන්නේ? මේක හැමතැනම ඇති වෙනකම් මේ සම්පත තියෙනවා නම්. ඒ කියන්නේ හිගයක් නැතිව සම්පත තියෙනවා නම් පෝලිං තියෙනවනේ. පෝලිං නැහැනේ නේ. ඒ සම්පත හිගයිනේ. හැබැයි මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා කොච්චර තියෙනවද නේ? කොච්චර තියෙනවද? අර තෙල් ටිකක් ගහගෙන වැඩට යන්න ඇති. තමන්ගේ දරුවා පාසලට දාන්න ඇති. ටියුෂන් පන්තියට යන්න ඇති. කෙනෙක්ට ට්‍රිප් එකක් යන්න ඇති. තව කෙනෙක්ට මේ තමන්ගේ වෙනත් මොකක් හරි පෞද්ගලික කටයුත්තකට යන්න ඇති. නොඑක් රාජකාරී ළම නේද? එතකොට අපේ තියෙන මිනිස් අවශ්‍යතා වුණ ප්‍රමාණය අසීමිතයි. මේ අවශ්‍යතා කියලා කියපුවොත් උවමනා කියන එක අසීමිතයි. එතකොට මේ අසීමිත උවමනා සපුරා ගන්න ප්‍රමාණවත් තරම් සම්පත් තියෙනවද? ප්‍රමාණවත් තරම් සම්පත් නැහැ. අපි කතා කරා. සමහර දේවල් තියෙනවා ඇති වෙනකන් සම්පත්. ඒක වෙනම කතා කරමු. ඒකට අර ප්‍රමාණවත් තරම් සම්පත් නොමැතිකම නිසා තමයි කවුද ඇති වෙන්නේ මෙන්න මේ හිගකම කියන සංකල්පය ඇති වෙන්නේ. අසීමිත මිනිස් වමනා හපුරා ගන්න ප්‍රමාණවත් තරම් සම්පත් නොමැතිකම. ප්‍රමාණවත් තරම් සම්පත් නොමැතිකම. මේක නිසා තමයි මේ හිගකම කියන එක ඇති වෙන්නේ. මේ හිගකම කියන එක ඇති වෙන්නේ අසීමිත මිනිස් වමනාත් හපුරා ගන්න සම්පත් ප්‍රමාණයක් නොමැති වීම නිසා. එතකොට
සම්පත් ප්‍රමාණවත් නොමැති නිසා මිනිසාට මොකද කරන්න වෙන්නේ? තේරීම් කරන්න වෙනවා. මොකද්ද කරන්නේ? තේරීම් කරන්න වෙනවා. ඒ කියන්නේ හිතන්නකො මෙහෙම ඔයාගේ අතේ රුපියල් 1000ක් තියෙනවා. ඔයාලට මේ රුපියල් 1000න් පන්ති ගාස්තුව ගෙවන්න පුළුවන්. පන්ති ගාස්තුව ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් ටී-ෂර්ට් එකක් ගන්න පුළුවන්. දැන් කාලේ නම් බෑ. එහෙම නැත්නම් තව මොකද්ද කරන්න පුළුවන්? පොතක් ගන්න පුළුවන්. පොතක් මිලදී ගන්න පුළුවන්. තියෙන්නේ රුපියල් 1000යි පුතේ. මේ 1000න් මේ වමනා තුනම සම්පූර්ණ කරන්න පුළුවන්ද? වමනා තුනම සම්පූර්ණ කරන්න පුළුවන්? බෑ. වමනා තුනම සම්පූර්ණ කරන්න බෑ. ඔයා එතකොට මොකද කරන්නේ? කල්පනා කරලා බලනවා මට මේ රුපියල් 1000 මේ වමනා තුනේ මම ඉස්සල්ලාම කරන්න ඕනේ කවුද? ප්‍රමුඛතාවය දෙනවා කාටද? මම ඉස්සල්ලාම කරගන්න ඕනේ මගේ පන්තිය වැඩේ කරගන්න ඕනේ කියලා තීරණය කරනවා. ඒතකොට ඔන්න තේරුවා. අසීමිත මිනිස් වමනා තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි, තියෙන්නේ රුපියල් 1000යි. ඒ නිසා මේ තියෙන වමනා වලින් පන්ති ගාස්තුව ගෙවනවා කියලා ඒ විසඳුම තෝරාගත්තා. තේරුණා? මෙයා තෝරාගත්ත නිසා ඔයාට මෙන්න මේ අවස්ථාවන් ටික නැති වෙලා ගියා. හිතන්නකෝ ඔයා පන්ති ගාස්තුව ගෙවුවට පස්සේ ඊට පස්සේ කරන්න හිතියේ ටී-ෂර්ට් එකක් ගන්න නම් මෙන්න මේ ටී-ෂර්ට් එකක් ගැනීමේ අවස්ථාව ඔයාට නැති වුණා. නේ? විකල්ප අවස්ථාවන් අතරින් තේරීම් කරගෙන යනකොට තෝරා ගන්න ලබන විකල්ප අවස්ථාව වෙනුවෙන් කැප කරනවා. කැප කරනවා ඊළඟ විකල්ප අවස්ථාව. මොකද ටී-ෂර්ට් එක පන්ති ගාස්තුව ගෙවුවා. ඒ අවස්ථාවේදී කැප කරා ටී-ෂර්ට් එකක් මිලදී ගැනීමේ අවස්ථාව. ඒ කැප කරන හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකමට අපි නමක් දෙනවා පුතේ ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය. තේරුණාද මේ තුන් දෙනාම එකට යන්නේ කියලා? හිගකම, තේරීම, ආවස්තික පිරිවැය. ලියමු. ලියලා ඉවරනාට පස්සේ ගැටලුවක් තිබ්බොත් අහන්න. පුතේ මේ පැහැදිලි කිරීම තේරුණාද? කතා කරන්නකෝ. ඔව් සර්. ගැටලුවක් තිබ්බොත් අහන්න ඕනේ ඈ. ලියන්න. හිගකම යනු පුතේ මේ ටියුට් එක අතේ නැත්නම් වෙන පොතක් කරන් ලියන්න වෙනවා දැන් ඉතින්. නේ? මම උදේම දැම්මා. උදේම කියන්නේ 9 විතර වෙනකොට හම්බුණා නේද? 9 10 විතර වෙනකොට. ඔය වෙලාව වගේ 10 11 විතර වෙන්නේ නැති. print එකක් ගන්නවා නම් ගන්න කියලා තමයි දැම්මේ. කොහමද අපි ලියමුනේ. ෆෝන් එකේ හරි මේ ටියුට් එකත් ඕපන් කරගන්න. ඕපන් කරලා ලියමු. හිගකම යනු අසීමිත මිනිස් වමනාවන්ට හිගකම යනු අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව පවත්නා සම්පත් සීමිත වීමයි. පවත්නා සම්පත් සීමිත වීමයි. එනම් අසීමිත මිනිස් අවශ්‍යතා හා උවමනා අසීමිත මිනිස් උවමනා කියලා ලියමු. අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීමට එනම් අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීමට ආර්ථිකයේ සතු ප්‍රමාණවත් තරම් සම්පත් නොමැතිකමයි. ආර්ථිකයේ සතු ප්‍රමාණවත් තරම් සම්පත් නොමැතිකමයි. ටියුට් එකේ තියෙනවා පුතේ හිගකම ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු දෙකක් අඳුනගෙන තියෙනවා. එකක් මොකද්ද? මේ යම් දෙනදාද අවස්ථාවක මිනිස් උවමනා අසීමිත වීම. මං කියලා තියෙන්නේ මිනිස් උවමනා අසීමිත වීම. හැබැයි ඒ උවමනා ගන්න ප්‍රමාණය සපුරා ගන්න තියෙන සම්පත් ප්‍රමාණය සීමිත වීම. ඔය දෙන්න එකතු කරලා තමයි නිර්වචනය ලියන්න තියෙන්නේ. මොකද්ද හිගකම කියන්නේ? හිගකමේ හේතු මොකද්ද? එකක් දෙනදාද අවස්ථාවක මිනිස් උවමනා අසීමිත වීම.
ඊළඟ ඒ වුමනාව සපුරා ගැනීමට තියෙන සම්පත් ප්‍රමාණය සීමිත වීම. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ scarcity කියලා පුතේ හිගකම කියන එකට. අර හිගකමේ ලක්ෂණ කීපයක් තියෙනවා අපි ලියමු. එක හිගකම කියන එක මට විතරක් පොදු දෙයක්ද? ඔයාටත් පොදුයි. අපේ ලංකාවේ මිනිස්සු ඔක්කොටමත් පොදුයි. පිටරට ඉන්න කට්ටියටත් පොදුයි. හැමෝටම පොදුයි. හැමෝටම තියෙනවා අසීමිත මිනිස් අවශ්‍යතා හා වුමනා. හැබැයි මේ හැමදේම සපුරා ගන්න තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. සීමිතයි. නිසා ලියමු හිගකමේ ප්‍රධාන ලක්ෂණයක්. සෑම ජන සමාජයකටම පොදු වීම. එක සෑම ජන සමාජයකටම පොදු සංකල්පයක් වීම. සෑම ජන සමාජයකටම පොදු වූ සංකල්පයක් වීම. පොදු වූ සංකල්පයක් වීම. හිගකම දෙක හිගකම සාපේක්ෂ සංකල්පයක් වීම. හිගකම සාපේක්ෂ සංකල්පයක් වීම. මොකක්ද ඒ කියන්නේ? සාපේක්ෂ සංකල්පයක් කියන්නේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂ ප්‍රමාණවත් තරම් සම්පත් නොමැතිකම හිගකමයි. සාපේක්ෂව කාත් එක්කද බලන්නේ? මේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව. ඒ නිසා තමයි සාපේක්ෂ සංකල්පයක් කියලා කියන්නේ. මෙයාලට සාපේක්ෂව තමයි සම්පත් හිගයි කියලා කියන්නේ. නැත්නම් අපිට කියන්න ක්‍රමයක් කියන්නේ සම්පත් හිගයි කියලා කොහොමද කියන්නේ? අසීමිත උවමනාවන්ට සාපේක්ෂව බලපුවම තමයි සම්පත් ප්‍රමාණය හිගයි කියලා කියන්න පුළුවන්. හරි. දැන් සාපේක්ෂ සංකල්පයක් වීම හිගකම. හිගකම සාපේක්ෂ සංකල්පයක් වීම. හරි. හිගකම නිසා මොකද්ද වෙන්නේ? මේ තේරීම් කරන්න වෙනවා. හිගකම නිසා මොකද කරන්න වෙන්නේ? තේරීම් කරන්න වෙනවා. ලියන්න. හිගකම නිසා නැත්නම් හිගකම තුලින් තේරීමේ ප්‍රශ්නය අවධාරණය වීම. පැන නැගීම. තේරීමේ ප්‍රශ්නය අවධාරණය වීම. පුතේ හිගකම කියන්නේ දුප්පත්කමද? එහෙම නැත්නම් ඌනතාවයක්ද? නෑ. දුප්පත් කියලා හරි. අපි හිතමුකෝ දුප්පත්. අපි එක කෝණ වලින් දුප්පත්කම මනින්නේ. ඒ කට්ටියටත් හිගකම කියන එක බලපානවා. හිගකම කියන්නේ දුප්පත්කම නෙවෙයි ඈ. සාපේක්ෂව හොඳට සල්ලි මිල මුදල් තියෙන කෙනෙකුට එයාගේ අවශ්‍යතාව එයාගේ වමනා එක්ක බලපුවම එයාටත් හිගකම කියන සංකල්පය. හරි. ආර්ථික මට්ටම අඩු. ඒ කියන්නේ Tamanට ආදායමක් ලොකු හිමි නැති. ඒ කියන්නේ ලොකු ආදායමක් නැති පුද්ගලයාට එයා හිතන විදිහත් එක්ක එයාගේ සාපේක්ෂව එයාට තියෙන වමනාවන් එක්ක බලපුවම එයාගේ සම්පත් ප්‍රමාණය හිගයි. ඒ කියන්නේ මේක හිගකම කියන්නේ දුප්පත්කමවත් ඒ කියන්නේ ඌනතාවයක්වත් එහෙම කතාවක් නෙමෙයි. තියාගන්න. හිගකම යනු දුප්පත්කම හෝ ඌනතාවය යන තත්ත්වයන් නොවේ. right. පුතේ හිගකම කියන ප්‍රශ්නය තේරුණාද? මම ඔයාලට දැන් ඉතා පැහැදිලිව කියලා දුන්නා හිගකම කියන්නේ මොකද්ද? හිගකම පැන නගින්න හේතු මොනවාද? හිගකමේ තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවාද? හරි. හොඳට මතක තියාගන්න පුතේ. ආර්ථික විද්‍යාව ඉතාම වැදගත් කරුණු කීපයක් කතා කරේ. තේරීම. මොකද්ද මේ තේරීම කියන්නේ? මේ බලන්නකො. මං කිව්වා රුපියල් 1000ක් තියෙනවා. පන්ති ගාස්තු ගෙවන්නත් තියෙනවා, ටී-ෂර්ට් එකක් ගන්නත් තියෙනවා, පොතක් මිලදී ගන්නත් තියෙනවා.
එතකොට මේ තියෙන රුපියල් 1000න් මොකක් හරි එකක් මොකද කරන්නේ? එක විසඳුම. එතකොට මෙයා රුපියල් 1000 යොදා ගත්තා. මේ තියෙන විසඳුම් වලින් පන්ති ගාස්තු ගෙවනවා කියන විසඳුමට. මොකද කරේ? මේ පන්ති ගාස්තු ගෙවනවා කියන විසඳුමට ගියා. එතකොට ඒ විසඳුම තෝරා ගන්නකොට තව විසඳුම් කීපයක් කැප කරා. එතකොට යම් විසඳුමක් තෝරා ගැනීම වෙනුවෙන් තවත් විසඳුමක් කැප කරනවා නම් කැප කිරීමේදී ඇති ඒකට තමයි කියන්නේ මොකද්ද කැප කිරීම? නැත්නම් තේරීම කියලා හඳුන්වනවා. තේරීම නිසා තමයි පුතේ අගරන් තේරීම කියන්නේ. මිනිසාගේ ආර්ථික අවශ්‍යතා ඉටු කර ගැනීමේදී විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් කුමන කටයුතු සඳහා යොදා ගන්නේද? කුමන කටයුත්තක් සඳහා යොදා ගන්නේද? ඒ වෙනුවෙන් කුමන කටයුත්තක් කැප කරනවාද? කුමන කටයුත්තක් සඳහා යොදා ගන්නේද? ප්‍රශ්නාර්ථයක්. කුමන කටයුත්තක් කැප කරනවාද? යන ප්‍රශ්නය තේරීම ලෙස හැඳින්වේ. යන ප්‍රශ්නය තේරීම ලෙස හැඳින්වේ. තේරීමක් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු දෙකකි පොතේ ටියුට් එකේ කියනවා. එක සම්පත්වල හිගකම, සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම. හරිනේ පුතේ? මේ සම්පත්වල හිගකම මුදල් තියෙන්නේ මෙච්චරයි. ඒකෙන් කරන්න පුළුවන් විකල්ප අවස්ථා ගොඩයි. එක විකල්පයක් තෝරගන්න. මොකද තේරීම නේ. සම්පත්වල හිගකමයි සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම. හරි. මේ තේරීමත් එක්ක අපිට හම්බෙනවා පුතේ මූලික ආර්ථික ප්‍රශ්න කියලා කොටසක්. සමස්තය වුණාම පොදුයි මම හරි. තේරීමත් එක්ක හරි මං කියවනේ ආවස්තික පිරිවැය කියලා සංකල්පයක් එනවා කියලා. එතකොට මිනිස්සු තේරීම් කරන අවස්ථා තුනක් කරනවා. තේරීම් කරනවා. මේ බලන්න මූලික ආර්ථික ප්‍රශ්න කියලා එන්නේ ඒක තමයි. එක කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද? මොනවද? ඔය අපි කරන දේවල් ඒක ආර්ථික විද්‍යාවට අනුව අඳුරගෙන පැහැදිලි කරන්න තියෙනවා. දෙක කෙසේ නිෂ්පාදනය කරනවා? තුන්වෙනි එක කා සඳහා නිෂ්පාදනය කරනවා? කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද? ඒ කියන්නේ ආර්ථිකයේ මූලික ආර්ථික ප්‍රශ්න තුනයි. එකක් කුමක් කොපමණ නිෂ්පාදනය? කවර භාණ්ඩයක් කොපමණ ප්‍රමාණයකින් නිෂ්පාදනය කරනවද? ඒ කියන්නේ ඔයා හිතන්නව ඒ කියලා භාණ්ඩයක් තියෙනවා. ඒ කියන භාණ්ඩේ කොච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද? කෙසේ නිපදවනවද? කෙසේ නිෂ්පාදනය? කවර ශිල්පීය ක්‍රමයක් අනුගමනය කරනවද? ගොඩක් පැහැදිලි කරනවා තා පොඩ්ඩකින්. කෙටියෙන් දැන් කරගෙන යන්න. කෙසේ නිෂ්පාදනය කරනවද? කවර ශිල්පීය ක්‍රමයක්? අපි එතනදී පුතේ ශිල්පීය ක්‍රම දෙකයි කතා කරන්නේ. එකක් ප්‍රාග්ධන සූක්ෂම, අනිත් එක ශ්‍රම සූක්ෂම. එකක් ප්‍රාග්ධන සූක්ෂම, අනික ශ්‍රම සූක්ෂම. ප්‍රාග්ධන සූක්ෂම කියන්නේ ප්‍රාග්ධනයට වැඩි බරතාවයක්. ශ්‍රමය වැඩියෙන් භාවිතා කරන ශ්‍රම සූක්ෂම. ප්‍රාග්ධනය කියන්නේ යන්ත්‍රෝපකරණ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් නිෂ්පාදන කටයුතු කරනවා. ඒක මේමයි.
ආර්ථික විද්‍යාවේ තව පොඩ්ඩකින් ආර්ථික පද්ධති කියලා පාඩමක් තියෙනවා. ඒ කියන්නේ විවිධ ආර්ථික පද්ධති අපිට ලෝකයේ දකින්න තියෙනවා. සමහර ඒවා පුතේ මිල ක්‍රමයේ මත පදනම් වූ ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති තියෙන ඒවා කියනවා. සමහර ඒවා සමාජ සාධාරණත්වයේ මූලික කරගත්ත ආර්ථික පද්ධති තියෙනවා. එතනදී සමහර ආර්ථික තීරණ ගන්න වෙනස්. මේ මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් දෙන ආකාර විවිධ ආර්ථික පද්ධති වල වෙනස්. අපේ රට වාගේ මිශ්‍ර ආර්ථික පද්ධති ගත්තාම අර ධනවාදී ආර්ථික නැත්නම් වෙළඳපොළ ආර්ථික පද්ධතියේ සමාජවාදී ආර්ථික පද්ධතියේ තියෙන ලක්ෂණ දෙකම අරගෙන ඒ වගේ තියෙන හොඳ අරගෙන මිශ්‍ර ආර්ථික පද්ධතිය හැදිලා තියෙනවා. ඒතර අපේ රටේ වාගේ. එතකොට ඒ ආර්ථික පද්ධති මේ මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් දෙන ආකාර වෙනස්. ඒක මම තව මේ ටියුට් එක අවසානයේ කතා කරනවා. හරි. දැනට මම මේ ප්‍රශ්නේ මේ මූලික ආර්ථික ප්‍රශ්න තුනෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා අර පැහැදිලි කරන්න. ඕන ඉස්සරහින් නෝට් එකක් දාගන්න. කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද කියන එකෙන් අදහස් ගන්නේ කවර වර්ගයේ භාණ්ඩ කොපමණ ප්‍රමාණයකින් නිෂ්පාදනය කරනවද කියන එක. දෙවෙනි එක කෙසේ නිපදනවාද? කවර නිෂ්පාදන ශිල්පීය ක්‍රමයක් නිෂ්පාදනය සඳහා යොදා ගන්නවද? ඔයාලා ප්‍රාග්ධන සූක්ෂම වෙන්න පුළුවන්, ශ්‍රම සූක්ෂම වෙන්න පුළුවන්. මේ නිෂ්පාදන ශිල්පීය ක්‍රම දෙකෙන් කැමති එකක් භාවිත කරන්න පුළුවන්. ඊළඟ කා සඳහා නිපදනවාද? ඒ කියන්නේ කවුරුන් සඳහා? නිෂ්පාදනය කරන භාණ්ඩ කවුරු ඉලක්ක කරගෙනද නිෂ්පාදනය කරන්නේ? අන්න. ඒවා කොහොමද කියන්නේ ආර්ථික පද්ධති වල වේවට විසඳුම් දෙන්නේ කොහොමද කියලා අපි තව ටිකකින් බලමු. මම හිතනවා මූලික ආර්ථික ප්‍රශ්න වලට අදහස් කරන්නේ මොකක්ද කියලා ඔයාලට අවබෝධයක් එන්න ඇති. හරි. ඊට පස්සේ ආවස්තික පිරිවැය. හිත සම්පත් හිගකම නිසා මිනිස්සුන්ට තේරීම් කරන්න උනා. තේරීම් කරන්න නිසා ඊළඟ විකල්ප අවස්ථාවලින් එක විකල්පයක් තෝරා ගන්න උනා. ඒ විකල්පයක් තෝරා ගන්නකොට තව විකල්පයක් කැප කරන්න උනා. එයාට අපි නමක් දෙනවා මොකද්ද? ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය. හරි. දෙමු. දැන් සම්පත් හිගකම sorry පුතේ ඒකට කලින් අපි නිර්වචනය ලියුවේ නෑනේ මම ලක්ෂණ ටික කියන්න දැස්ස නිර්වචනය ලියා ගන්න ලියා සම්පත්වල හිගකම නිසාත් ඒවායේ විකල්ප ප්‍රයෝජන පැවතීම නිසාත් සම්පත්වල හිගකම නිසාත් ඒ වාගේ විකල්ප ප්‍රයෝජන පවතින නිසාත් එම විකල්ප අතරින් සම්පත්වල හිගකම නිසාත් ඒවායේ විකල්ප ප්‍රයෝජන පවතින නිසා එම විකල්ප අතරින් එක් විකල්ප අවස්ථාවක් තෝරා ගැනීමේදී කැපකිරීමට සිදුවන ඊළඟ හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම ආවස්තික පිරිවැය ලෙස හැඳින්වේ. හරි අපි මේ ලියපු උදාහරණෙත් එක්ක පැහැදිලි කරගමුද? හරි. උදාහරණයක් අපි ලියා ගන්න පුතේ. ශිෂ්‍යයෙකු
රුපියල් 500ක මුදලින් පන්ති ගාස්තු ගෙවීම කම දාලා ලියන්න. පන්ති ගාස්තු ගෙවීම කමිසයක් මිලදී ගැනීම යන අවස්ථා දෙකෙන් පන්ති ගාස්තු ගෙවීමේ විකල්ප අවස්ථාව තෝරාගන්නේ නම් ඒ වෙනුවෙන් කැප කරන විකල්ප අවස්ථාව පුතේ ඊළඟ හොඳම විකල්ප අවස්ථාව කියලා ලියන්න. ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්ප අවස්ථාව කමිසයක් මිලදී ගැනීම නම් පන්ති ගාස්තු ගෙවීමේ ආවස්තික පිරිවැය කමිසයක් මිලදී ගැනීම වේ. ළමයි මොකද කියන්නේ? වැඩේ තේරුණාද? ලියාගත්තද? උදාහරණය ලිව්වද? ඔව් සර්. right. පැහැදිලි? හරි බලමු ටියුට් එකේ මොකක්ද ඊළඟ කියන්නේ. මම පොඩි ඉමේජ් එකක් දාලා තියෙනවා බලන්න. choice A choice B කල්පනා කර ඉන්න. A ට යන්නද B ට යන්නද? D ට යන්නද B ට යන්නද? ආවස්තික පිරිවැයනේ. එයා A ට ගියොත් B කියන අවස්ථාව නැති වෙනවා. A තෝරාගත්තොත් B තමයි A තෝරා ගැනීමේ ආවස්තික පිරිවැය B වෙනවා. මෙයා B තෝරාගත්තොත් B තෝරා ගැනීමේ ආවස්තික පිරිවැය බාර කවුදපත් වෙන්නේ? A පැහැදිලි ඇති. නේ? අනේ හිතලා වයි මේ ජද්දා. බලමු ආවස්තික පිරිවැය ලක්ෂණ මොනවද තියෙන්නේ කියලා. නේ? ආවස්තික පිරිවැය ආත්මගත සංකල්පයකි. ඒ කියන්නේ මොකද්ද? ආවස්තික පිරිවැය පුතේ එක එක්කෙනාගෙන් වෙනස්නේ. මං යම් මොකක් හරි මට තියෙනවා මොනවා හරි විකල්ප අවස්ථාවන් කීපයක් තෝරගන්න. එතනින් මං එක අවස්ථාවක් තෝරගන්නකොට මට වෙන තව අවස්ථාවක් කැප කරනවා. ඒක මං අනුව වෙනස් වෙනවා. ඔයාට තියෙන ඔයාට විකල්ප තේරීම් කරන ආකාරය වෙනස්. තවත් කෙනෙක් විකල්ප අවස්ථා තේරීම් කරන ආකාරය වෙනස්. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ නිසා අපි කියන ආවස්තික පිරිවැය ආත්මගත සංකල්පයක් කියලා. එනම් ආවස්තික පිරිවැය අවධාරණය කළ හැකි අදාළ තේරුම් කරන තේරීම් පුතේ තේරුම් කියලා තියෙන ටියුට් එකේ තේරීම් කියලා හදාගන්න. අදාළ තේරීම් කරන පුද්ගලයාට අනුව අනිවාර්යෙන් ඒක තේරීම් කියලා හදාගන්න සම්පූර්ණ වෙනස් වෙනවා අදහස. ඊට පස්සේ කියන ආවස්තික පිරිවැය මූර්ත සංකල්පයක්. ඒ කියන්නේ මොකක්ද? ආවස්තික පිරිවැයේදී පුතේ පිරිවැය ගණනය කරන්නේ මූල ඒකකයකින් නෙවෙයි. මූර්ත භෞතික. ඒ කියන්නේ මූර්ත ඒකකයකින්. උදාහරණයක් මම පැහැදිලි කරේ. මෙයා පන්ති ගාස්තුව ගෙවීම තෝරාගත්තට පස්සේ යා කැප කරපු අවස්ථාව උනේ මොකද්ද? කමිසයක් මිලදී ගැනීමේ අවස්ථාව. ඊළඟට කියන ආවස්තික පිරිවැය තුල බාහිර පිරිවැයද අන්තර්ගත වේ. ඒ කියන්නේ ඊට අමතරව
ඒ කියන්නේ පුතේ ආවස්තික පිරිවැය දැන් අපි ගිණුම් කරන එක පිරිවැය කතා කරන එකයි මේ ආර්ථික විද්‍යාවේ ලාභය හොයන එකේ පිරිවැය කතාවේ දෙකක්. හරිද? ආවස්තික පිරිවැයේ බාහිර පිරිවැයත් අන්තර්ගත වෙනවා. අර ගිණුම් කරන්නේදී මූල්‍ය පිරිවැය විතරයි ගන්නේ කරන්නේ. හරි? ඊළඟට ආවස්තික පිරිවැයේ ශූන්‍ය වන අවස්ථා කියලා එකක් තියෙනවානේ. ආවස්තික පිරිවැයේ ශූන්‍ය වන අවස්ථා. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා මේ සම්පත්වල හිගකමයි විකල්ප ප්‍රයෝජනයි තියෙනවා නම් අනිවාර්යෙන් එකවර ඉටුවන අවස්ථාවක් තිබ්බොත් තමයි ආවස්තික පිරිවැයක් තියෙන්නේ. ඒ කියන්නේ සම්පත්වල විකල්ප ප්‍රයෝජන තියෙන්නත් ඕනේ හිගකම තියෙන්නත් ඕනේ. මේ දෙක සම්පූර්ණ වුණොත් අනිවාර්යෙන් ආවස්තික පිරිවැයක් ඇති වෙනවා. එතකොට මේ දේවල් ඇති නොවෙනවා නම් ආවස්තික පිරිවැය ශූන්‍ය වෙනවා. එතන ලියන්න ඉඩ තියෙනවද? ඔව්. ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථා. ඉඩ තියෙනවා ලියමු. සම්පත් හිගකම සහ සම්පත්වල විකල්ප ප්‍රයෝජන සම්පත්වල හිගකම සහ සම්පත්වල විකල්ප ප්‍රයෝජන නොමැතිවීම සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම යන සාධක දෙක එකවර ඉටු නොවන අවස්ථාවකදී ආවස්තික පිරිවැය ශූන්‍ය වේ. සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීමයි හිගකමයි මේ දෙකම එකවර ඉටු නොවෙනවා නම් අනිවාර්යෙන් ආවස්තික පිරිවැයක් තියෙනවා. ඉටු නොවේ නම් ආවස්තික පිරිවැය ශූන්‍ය වෙනවා. යටි ලියමු ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථා. ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථා. එක සම්පත්වල හිගකමක් නොපවතින විටදී. ඒ කියන්නේ පුතේ සම්පත් ඇති වෙන්න තියෙනවා. ඉතින් ඇති වෙන්න සම්පත් තියෙනවා. හිග නැහැ. ඉතින් අපි කිව්වේ මේ දෙන්න එකවර ඉටු නොවෙනවා නම් හිගකමක් නැහැ. එක ලියන්න. සම්පත්වල හිගකමක් නොපවතින විටදී. එක සම්පත්වල හිගකමක් නොපවතින විටදී. නැත්නම් නොපවතින අවස්ථාවලදී. අංක 2 සම්පත්වල විකල්ප ප්‍රයෝජන නොමැතිවීම. අංක 3 මම මේකේ වැඩිද ළමයි කියනවා. පුතේ කවුරු හරි කියන්න ඔය මේකේ වැඩිද කියලා ලියා ගන්න බැරි වුණාද දන්නේ නැනේ. තව ටිකක් හිමීට කියන්නේ සර්. වේගෙන් නැතුව. අයියෝ. දැන් සෑහෙන වෙලාව ගියාද? කිව්වේ ලියාගත්තද ඔච්චර වෙලා ලියපුවා? කියපුවා. පැන්සලෙන් ලියාගත්තා. පැන්සලෙන් ලියාන ගියා සර්. පැන්සලෙන්? ඔව් සර්. එමාරියා නෝට් එක සම්පූර්ණ කළා මට එවන්න ඕනේ. හයි සර්. මම බලනවා ඈ. අනිත් අයටත් එක්කම කියන්නේ. පස්සේ දැන් මේ YouTube එකෙන් බලන අයත් ඉන්නවනේ. කොහොම හරි තමන්ගේ නෝට් එක සම්පූර්ණ වෙන්න ඕනේ. නැත්තම් මේක දැන් තැන් වල තියෙන්නේ. මේ කියන දෙයකට කොහෙ ලියන්නද නේ බුද්ධික? ඔව් සර්. ඔව් හරි මම කියනවා. කොතනද මං කිව්වේ? සම්පත්වල හිගකමක් නොපවතින විටදී කිව්ව එකක්. 2 සම්පත්වල විකල්ප ප්‍රයෝජන නොමැති විටදී. 3 සේවා වියුක්ත සම්පත්. සේවා වියුක්ත සම්පත්.
ආර්ථික කටයුතු සඳහා භාවිත කිරීමේදී ඒ කියන්නේ පුතේ මේ වෙනකොට සේවා නියුක්ත කළා නැහැ. ඒ සම්පත් භාවිතා කරලා නැහැ. කිසිම ප්‍රයෝජනයක් සඳහා ගන්නෙ නැහැ. ඒ වගේ සම්පත් නිෂ්පාදන කටයුත්තකට භාවිතා කිරීමේදී අවශ්‍යක පිළිවෙලක් ඇති වෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාවේ වැදගත්ම සංකල්ප තුන. විගකමයි, තේරීමයි, අවස්තික පිළිවෙලයි. මේ එක්කම තව එක්කෙනෙක් එනවා අපිට නිෂ්පාදන හැකියාව අයින් වක්‍රය. ඔන්න අපේ බවු ආයෙත් සත්‍ය දානවා. හරි. හරි මේ තුන් දෙනාත් එක්ක යන ඊළඟ එක්කෙනා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. හරි. ඊට මේ ආවස්තික පිරිය කියන ඒවා අපිට මේ සම්පත් හිගකම කියන ඒවා මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඔයාලට මේ අලුත් වචන ඉතින් ඔක්කොම ටිකනේ. බලමු අපි ටික හුරුවෙමු වචන වලට. මොකද්ද නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් කියලා කියන්නේ? යම් දෙන ලද අවස්ථාවක නිෂ්පාදනය සඳහා පවත්නා තාක්ෂණයේ යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් සම්පත් භාවිතා කරලා නිෂ්පාදනය කිරීමේදී භාණ්ඩ වර්ග දෙකකින් අපිට මේක පැහැදිලි කර ගැනීම සඳහා භාණ්ඩ වර්ග දෙකකින් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ සංයෝග ලක්ෂයා කර අඳිනු ලබන රේඛාවට තමයි අපි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් කියලා කියන්නේ. අපි මේකට කියනවා production possibility curve කියලා කියනවා. හරි. මේ භාණ්ඩකෝ A කියලා භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා B කියලා භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. හරි. මේ වක්‍රය මෙන්න මෙහෙම අඳිනවා. අපි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර කීපයක් පුතේ ඉගෙන ගන්නවා. වක්‍රයේ හැඩ අනුව. මේවායේ නිෂ්පාදන හැකියාවයි වක්‍රයක් නම් අපිට ඉගෙන ගන්න පුළුවන් මේකනේ මූලයත් එක්ක තමයි මේක මම පැහැදිලි කරන්නේ. මූලයට අවතල. මේ හැඩේ මොකද්ද පුතේ? මූලයට අවතල. එතකොට මේ වගේ මේ හැඩේ තියෙනවා නම් අපි මේ වගේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් කියනවා. මූලයට අවතල නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් කියලා කියනවා. ඒ කියන්නේ ආවස්තික පිරිවැයත් එක්ක කතා කරනවා. ඊට පස්සේ මේ වගේ හැඩයක් ගත්තොත් A B මේ බලන්නකෝ මෙයාගේ මූලයත් එක්ක ගත්තාම මෙයාගේ මොකක්ද තියෙන්නේ මූලයට උත්තලනේ ඉස්සෙල්ලා හැඩේ මූලයට අවතල ඊළඟ හැඩේ මූලයට උත්තල සමහර ඒවා තියෙනවා පුතේ ආවස්තික පිරිවේ හැසිරීමත් එක්ක තමයි මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ හැඩේ නියෝජනය වෙන්නේ මේ මෙතන වැඩෙන ආවස්තික පිරිය කියලා කියනවා මේ ටියුට් එකේ ඉස්සරහට තියෙන දේවල් ටිකක් පැහැදිලි කරන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ පාඩමට ආවට පස්සේ එතකොට මෙතනදී ආවස්තික පිරිය වැඩෙන නැත්නම් හීන වෙන ආවස්තික පිරිය මෙතනදී අපිට කියනවා සමාන ආවස්තික පිරිය අවස්ථා තියෙනවා පුතේ කැප කරන අවස්ථාව එක දිගටම සමානයි. ඒ වගේ අවස්ථාවක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ සරල රේඛීය හැඩයක් ගන්නවා. එතකොට මම මේ පැහැදිලි කිරීම හැම අවස්ථාවකදීම නිෂ්පාදනය කළේ භාණ්ඩ වර්ග කීයද පුතේ? දෙකක් නේ. A B කියලා භාණ්ඩයක්. ඔයාලා මෙතන නැත්නම් XY කියලා, මෙතන Apple, MIDI කියලා. මෙතන ඔයාලට ගන්න පුළුවන් මෙතන අපි හිතමුකෝ එක්කෙනෙක් කමිස හදනවා. මෙතන කලිසම් නිෂ්පාදනය කරනවා. භාණ්ඩ වර්ග දෙකකින් තමයි අපිට මේ මේක පැහැදිලි කරන්න පුළුවන්. හරි. මම දැන් නිර්වචනයක් දෙන්න යන්නේ. බලන්න. යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයේ සතු සියලුම සම්පත් පවත්නා තාක්ෂණයේ යටතේ භාවිතා කොට කිසියම් භාණ්ඩ දෙවර්ගයකින් නිෂ්පාදනය කළ හැකි උපරිම භාණ්ඩ නැත්නම් උපරිම නිෂ්පාදන සංයෝග මේ වගේ පුතේ එක එක නිෂ්පාදන අවස්ථාවක් මේ බලන්න මෙයාගේ මෙච්චරක් මෙයාගේ මෙච්චරක් ඔය මේ බලන්න මෙතන 100යි නම් මෙතන 50යි
මේ බලන්න එක එක නිෂ්පාදන සංයෝග මේ පැත්තට එනකොට ඕන් 80ක් වුණා මෙයා කීයද 70ක් වුණා මේ බලන්නකො එක එක නිෂ්පාදන සංයෝග ඒ 80ක් හදන්න පුළුවන් ඒ අවස්ථාවේ B හදන්න පුළුවන් 50යි ඒ 80ක් හදන්න පුළුවන් ඒ අවස්ථාවේ B කරන්න පුළුවන් නිෂ්පාදන 70යි ඉතින් මේ නිෂ්පාදන සංයෝග එක එක නිෂ්පාදන අවස්ථාවන් මේ ලක්ෂ්‍ය නිරාකරලා අඳින අපේ රේඛාවට අපි කියනවා පුතේ මොකද්ද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියලා තේරුණාද ළමයි තේරුණාද ඔව් සර්. ලියමුද නිර්වචනය ලියමු ලිය යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයේ සතු සියලු සම්පත් පවත්නා තාක්ෂණයේ යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් උපයෝජනය කොට කිසියම් භාණ්ඩ දෙවර්ගයකින් නිපද විය හැකි නිෂ්පාදන සංයෝග යාකොට අඳිනු ලබන රේඛාව නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ලෙස හැඳින්වේ. එතකොට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් අඳිනකොට අඳිද්දී අපි උපකල්පන කීපයක් මත පදනම්ව තමා පුතේ මේක කරන්න වෙන්නේ. හරිද? අපිට ආර්ථිකයේ කියන්නේ මේ නිෂ්පාදන හැකියා මායිම් මේක පෙන්වන්න අංක 1 උපකල්පනය ගන්නේ භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිෂ්පාදනය කිරීම. මම මුලින්ම පැහැදිලි කළා නිර්වචනයේත් ඒක පැහැදිලිව කියනවා. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් අඳින්න පුළුවන්. උපකල්පනයක් විදිහට අපි දා ගන්නවා. ඒ ආර්ථිකයේ භාණ්ඩ වර්ග දෙකක් තමයි නිෂ්පාදනය කරන්නේ. මේ භාණ්ඩ වර්ග දෙකකින් තමයි අපිට මේක අඳින්න පුළුවන්. හරිද? උදාහරණයක් හැටියට මම ගත්තේ A භාණ්ඩ සහ B භාණ්ඩ. හරි. පාර ඉස්සරහට හම්බෙයි එක එක ගණන් වලදී එක එක වචන මොනවා හරි භාණ්ඩ වර්ග දෙකක් භාවිත කරා. දෙක සම්පත් සම්භාරය. ඒ කියන්නේ නිෂ්පාදන කටයුත්ත සඳහා යොදා ගන්නා සම්පත් සම්භාරය නොවෙනස්ව පවතින්න ඕනේ. ඒ නිර්ණායක ඊට පස්සේ ඒ සඳහා භාවිත කරන තාක්ෂණය නොවෙනස්ව පවතින්න ඕනේ. තාක්ෂණය ඒ කියන්නේ යම් තාක්ෂණයක් පාවිච්චි කරනවා ඒක වෙනස් වෙන්න බෑ. නොවෙනස්ව තියෙන්න ඕනේ ටික. ඊට පස්සේ සම්පත් ඒ කියන්නේ ඒ සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් නිෂ්පාදන කටයුතු. ඒ කියන්නේ ඒකෙන් භාවිත කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය තියෙනවා. උපරිම ප්‍රමාණයම නිෂ්පාදන කටයුත්ත සඳහා භාවිත කරන්න පුළුවන්. නැතුව පුතේ අපිට මේ වැඩේ කරන්න බෑනේ. දැන් මේ උපරිම මේ අවස්ථාව කියන්නේ කොය නිෂ්පාදන හැකියාව මායිමේ මෙන්න මේ මම මෙතන පැහැදිලි කරන x කියන අවස්ථාව. මේ x කියන අවස්ථාවේ ඒ ආර්ථිකයේ තියෙන තාක්ෂණයක් කියන සම්පත් සම්භාරය
මේ හැමදේම පාවිච්චි කරලා නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිම නිෂ්පාදන සංයෝග. උපරිම නිෂ්පාදන සංයෝගය. මේ කියන අවස්ථාවේ B භාණ්ඩය නිෂ්පාදනය කරන්න පුළුවන් 40ක් විතරයි. B ගෙන් 40ක් නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිම. ඒකට A ගෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් 100ක්. තේරෙනවද ආර්ථිකයේ නිෂ්පාදන සංයෝග හැදෙන විදිහ? එතකොට මේ උපකල්පන ටික මත පදනම්ම තමයි අපිට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය අඳින්න පුළුවන්. හරි. ඊට පස්සේ ආර්ථික සංකල්ප කීපයක් නිෂ්පාදන හැකියාව වක්‍රය යොදාගෙන පැහැදිලි කරන්න පුළුවන්. ඒකෙදී පුතේ මෙහෙමයි. ඔයාගේ සිලබස් එකේ මේක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රවල ඇඳලා පැහැදිලි කරන්න කියලා නම් පොතේ නෑ. මෙහෙම මේක පැහැදිලි කිරීමේදී සමහර ඒවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය විතන් වෙන්න පුළුවන්. මොකද්ද මේ විතන් වෙනවා කියන්නේ? මේ බලන්නකෝ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අඳිනවා. මෙන්න මෙහෙම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය තියෙනවා. හරි. එකපාරම මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට විතන් වෙන්න පුළුවන්. හරි. දකුණට විතන් වෙන්න පුළුවන්. එකපාරම තාක්ෂණික දියුණුවක් සම්පත් සොයා ගැනීමක් වාගේ වුණොත් මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට විතන් වෙනවා. ඒතකොට සමහර ඒවා තියෙනවා මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත ගමන් කරනවා. මේ පහළට ගමන් කරනවා ඉහළට ගමන් කරනවා මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. සමහර නිෂ්පාදන අවස්ථා තියෙනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ඇතුලේ. සමහර අවස්ථා තියෙනවා පිටත. මේ අපි මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි හිගකම සම්පත් හිගකම කියන එක පෙන්වුම් කරන්න කියලා ඔයාලට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකින් කිව්වොත් අපිට පෙන්වන්න වෙන්නේ මෙහෙම. මෙන්න සම්පත් හිගයි. ඒ වගේ ලක්ෂයක්. අකාර්යක්ෂම නිෂ්පාදන ලක්ෂයක් ඒ නිර්වචනයේම කිව්වා උපරිම තාක්ෂණයක් උපරිම කාර්යක්ෂමතාවයක් ඇති නිෂ්පාදනය කරන ලක්ෂයාකාර ලංඝනම රේඛාව නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියලා. එහෙම කියද්දි මේ ඇතුලේ ලක්ෂයක් ඉන්නවා කියන්නේ නිෂ්පාදනයේ අකාර්යක්ෂම ලක්ෂයක්. හරිද? අපිට ඊළඟ දවසේ මේ ටික මම ඔයාලට අඳගන්න වෙලාව දෙන්නම්. අද දවසේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මේ පැහැදිලි කිරීමෙන් මම නවත්වනවා. අදින් තව ගොඩක් වැඩ තියෙනවා. මේ ටික අදලා පැහැදිලි කරලා දෙන්නම්. ඔයාගේ පොතේ දීලා තියෙනවා පැහැදිලි ආර්ථික සංකල්ප, සම්පත් හිගකම, විකල්ප ප්‍රයෝජන, කාර්යක්ෂමතාවය මම දැන් කිව්වා. සේවා නියුක්තිය, වියුක්තිය මේ කර්ම වලට මම අදලා පෙන්නන්නම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් කොහොමද අපි මේවා පෙන්නන්නේ කියලා. පොඩි වෙලාවක් යන්නේ. හරි. අපි අද දවසේ ආර්ථික විද්‍යාව දෙවෙනි දවසනේ. දෙවෙනි දවසේ පළවෙනි ටියුට් එක ඉවර කරලා ප්‍රධාන වශයෙන් අපි අද දවසේ කතා කරේ පුතේ නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ ඒ සඳහා කරන ගෙවීම් නිෂ්පාදනයේ භූමියේ ලක්ෂණ ශ්‍රමයේ ලක්ෂණ ප්‍රාග්ධනීය විවිධ ස්වරූප ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද ව්‍යවසායකත්වයේ තියෙන ප්‍රධාන ලක්ෂණය අවදානම් බාර ගැනීම මේ දේවල් කතා කරා. එතනින් පස්සේ අපි ආවා හිගකම ආර්ථික විද්‍යාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය ආර්ථික විද්‍යාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ හිගකම කියන එක ඉගෙන ගත්තා. හිගකමෙන් පස්සේ අපි සම්පත් තේරීම් කරන එක ඉගෙන ගත්තා. තේරීම් කිරීමෙන් පස්සේ අපි ආවස්තික පිළිවෙල කියන සංකල්පය ඉගෙන ගත්තා. අපි එහෙනම් අදට පන්ති නතර කරමු. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ අහන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඊට පස්සේ අපි හිගකම තේරීම ආවස්තික පිළිවෙලත් එක්ක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ඉගෙන ගත්තේ. හරි. ඔය සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් මම අහන්න පුළුවන්. එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. හැමෝටම good night.